හරි එනම් වෙල්කම් බැක් වෙල්කම් බැක් කියන්න නෑ ඉතින් මේ ඉන්ඩස්ට්‍රියල් කට්ටියට අපි තාමත් ප්‍රොබබිලිටි වීඩියෝ සෙට් එකක් දැම්ම පළවෙනි දවල් ලයිව් සෙෂන් එක කරන්නේ සමහර කට්ටියට ජොයින් වෙන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා රෙකෝඩ් එක දාලා දෙන්නේ එතකොට යාළුවෝ ඒක බලා ගන්න පුළුවන් වෙයි channel එකේ මේක ඉවර වෙච්ච ගමන් අප්ලෝඩ් කරන්න try එක දෙන්න හරි එතකොට ස්ටටිස්ටික්ස් තමයි අපි කතා කරන්න හදන්න අදට ඉස්සරාට අනික් සබ්ජෙක්්ටිකත් කතා කරන්න ඉන්ඩස්ට්‍රිය කට්ටි අනි සබ්ජෙක්්ටි සාධාරණය සොෆ්ටය කට්ටිගටි කරන්න යන අපි වයිම්ටගෙන් ඒවගේම ඉංජිනේරිං බැටිකත් කරන්න යන තොට ඉන්ඩස්ට්‍රියල් වැඩ වැඩිපුර කරගෙන ඉස්සරාට ඒ දෙවලුත් කරන්න බලාපොරත්තු වෙනවා ඒක පලවෙනි ස්ටප්ක විදි අපි මෝට එක තනුව අපිකින් පස ස්කෝර් තුස් විස්තලාගන තොට පලවෙනි ස්ටප්ක විදිට පොඩි ස්මෝල් ස්ටෙප්ටක් අරන්තියෙනවා අපි මේ අද පටන්ගන්න ස්ටටිස්ටික තොට ඉස්සරටවල් බලාපොරත්තු වෙන්න පුළුවන් අප චැනල්ල කාරා සහ බයිම්ට ගුප් කරා මේ වගේ ලයිසේෂන් වගේ දෙවල් ඔන්න තමයි බැටවෙන්න තොර අද මුලින්ම අපි කතා කරන්න දන්නේ ස්ටටිස්ටික් වල මංතන්න සාමාන්‍යෙන් ටොපිස් දෙකත් තියෙනවා එතකොට ඒකේ ෆ්‍රීකවෙන්සි අරම ගැන පොටි ටොපික්යක් කෙන ඒත් එක්කම ඒකට සම්බන්ධ වෙලා චුට්ටක් ප්‍රොබබිල්ටි කියලෙනවා අපි ප්‍රෝබෙල්ටි පස්ස බලමු එතකොට ඒක පටන්ගන්න අපි එන්ජේ පටන්ගනිවාලට ඒදේවල් කරගෙන අයි ඊට පස්ස අපි ප්‍රොබබිල්ටි බලමු එනම් එන්ජේ වාට බාරයි කරන්න යන්න පුළුවන් හරි මගේ ස්ක්‍රීන් එක පේනවද? තාම නෑ පොඩි වෙලාවක් යනානේ දක්ෂා කර හරි දැන් හරි පේන හෙලෝ ඇහෙනවනේ? ඇහෙනව පේනවනේ? ඔව් ස්ක්‍රීන් එකත් පේනවා ඇහෙනවා හරි. හරි එහෙනම් මං කතා කරන්න මුලින්ම ස්ටැටිස්ටික්ස් ගැන. ස්ටැටිස්ටික්ස් කියලා කියන්නේ සංඛ්‍යානය කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට සංඛ්‍යානය අපි පාවිච්චි කරන්නේ ඇත්තටම මොකක්ද කියලා මුලින්ම දැනගන්න ඕනේ. අපි ගණන් හදන්න හැම දෙයකටම කලින් අපි සංඛ්‍යානය. එහෙමත් නැත්නම් අපි ලේසියට ස්ටැට් කියලා කියනවා. ස්ටැට් අපි යූස් කරන්නේ මොකක් හරි ෆීල්ඩ් එකක. අපි ඕනම ෆීල්ඩ් එකක දත්ත ඒ කියන්නේ data එක්රැස් කරනවා ඒ දත්ත එකතු කරගෙන ඊට පස්සේ ඒ දත්ත අපි නිරූපණය කරන්න ඕනේ. ඒ නිරූපණය කරන්න අපි ඒවා ග්‍රාෆ් විදියට නිරූපණය කරනවා. ග්‍රාෆ් කිව්වහම බාර් ග්‍රාෆ්, පයි චාර්ට්ස් අන්න ඒ විදිහේ ග්‍රාෆ්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒ නිරූපණය කරන විදි ගොඩක් තියෙනවා. තව ඒ දත්ත නිරූපණය කරන එක විතරක් නෙමෙයි තව ඒ දත්ත විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ විශ්ලේෂණය කළා අපි නිගමන වලට එළඹෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සංඛ්‍යානෙහිමත් නැත්නම් ස්ටැට් කියලා කියන්නේ. එතකොට මේ සංඛ්‍යානයේදී අපි කතා කරනවා දත්ත වර්ග දෙකක් ගැන. දත්ත වර්ග දෙකක් ගැන වගේම තව ස්ටැට් වල මිනුම් ගන්න විදි දෙකක් ගැන කතා කරනවා. එතකොට අපි මුලින් බලමු මොනවද දත්ත වර්ග දෙක කියලා. ඕගොල්ලන්ට පේනව නේද? හෙලෝ ඔව් මාව පේනවා ඇහෙනවද? ඔව් ඇහෙනවනේ. හරි. ඒ වර්ග දෙක තමයි
හෙලෝ ඔව් ඇහෙනවා කරන් යන්න. හරි 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 ඒ එක වර්ගයක් තමා පන්ති ප්‍රාන්තර සහිත අනිත් එක පන්ති ප්‍රාන්තර රහිත. ඒ කියන්නේ ඒක මෙහෙම දෙයක්. ඉංග්‍රීසි වලින් කිව්වොත් ඕගොල්ලෝ දන්නවා group data කියලා එක සෙට් එකක් තියෙනවා අනිත් එක non group data කියලා තියෙනවා. group data කියන සෙට් එකේ තියෙන මෙහෙම දෙයක්. නැත්නම් අපි මුලින්ම non group data ගැන කතා කළොත් එහෙම අපිට මොනවා හරි data set එකක් දෙනවා නිකන් මේ විදිහ 1 2 3 මේ විදිහ කීයක් හරි මෙහෙම data ටිකක් නිකන් දීලා අපිට කියනවා මේ data set එකේ මොනවා හරි හොයන්න කියලා. එක්කෝ මාතය මධ්‍යස්ථය ඒ කියන්නේ මීන් එක මෝඩ් එක මිඩියන් එක එහෙම හොයන්න කියලා කියනවා. එහෙමත් නැත්නම් අපිට group data set එකක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. මේ විදිහට මෙහෙම group කරලා අපිට දෙනවා මොකක් හරි පරාසයක් එක්ක data ටිකක් දීලා ඊට පස්සේ ඒ data මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා ඒ කියන්නේ මේ 20ත් 40ත් අතර data 4ක් තියෙනවා 40ත් 60ත් අතර data මෙච්චර තියෙනවා අන්නේ මම මේ නිකන් උදාහරණයක් කියන්නේ මෙච්චර තියෙනවා කියලා මේ විදිහේ data set එකක් දුන්නොත් මේකට අපි කියනවා group data කියලා මේකට අපි කියනවා non group data කියලා. එතකොට අපි මේ දැන් ඉස්සරහට කතා කරන්න යන්නේ මේ group data හරි non group data හරි මේ මොකක් හරි data ටික අපි මෙතන දේවල් දෙකක් ගැන කතා කරනවා එකක් තමයි measures of central tendency ඒ කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතා පිළිබඳ මිනුම් අනිත් එක තමයි ඒ කියන්නේ මම කිව්වොත් මුලින්ම කේන්ද්‍රික ප්‍රවණතා පිළිබඳ මිනුම් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ක්ලාස් එකක ළමයි ටිකක් ඉන්නවා. එතකොට ඒ ළමයින්ගේ උසම ළමයාගේ ඉඳලා මිටිම ළමයාට එනකන් අපි උසවල් ටික ලියාගෙන ගියොත් ඊට පස්සේ අපිට දැන් මෙතන මම කිව්වේ කේන්ද්‍රික ප්‍රවණතා කියලා කතාවක් නේ කියන්නේ measures of central tendency කියලානේ central. ඒ කියන්නේ මේකෙදි ඒ ළමයිගේ උසවල් ටික අපි හිතුවොත් එහෙම ඒ ළමයිගේ වැඩිම දෙනෙක්ගේ උස කීයද? ඒ කියන්නේ වැඩිම ළමයි පිරිසක් ඉන්නේ කොයි උසේද වගේ මම දැන් නිකන් උදාහරණයක් විදියට මේ අයිඩියාස් දෙක ගැන නිකන් නෝමලි උදාහරණයක් මේ කියන්නේ අන්න එහෙම දෙයක් තමයි central tendency කියලා කියන්නේ අනිත් එක තමයි measures of variability එහෙමත් නැත්නම් spread කියලා අපි කියනවා ඒක කොච්චර දුරට අපේ data ටික spread වෙලා තියෙනවද කියන එක තමයි අනිත් දේ. ඒ කියන්නේ අතෙන්දී උස ගත්තොත් එහෙම උසම ළමයාගේ මිටිම ළමයාගේ අතරනේ data set එක spread වෙලා තියෙන්නේ. එතකොට මේ data set එක කොහොමද spread වෙලා තියෙන්නේ කියලා එකක් අපි හොයනවා. අනිත් එක තමයි වැඩියෙන්ම තියෙන්නේ කොයි වගේ dataද කියන එක හොයන එක. ඔන්න ඔය දෙක තමයි අපි මේ ස්ටැටිස්ටික්ස් වලදී කතා කරන්නේ. අන්න ඒ මිනුම් දෙක ගන්න ඒක ඇතුළේදී අපි එක එක දේවල් හොයලා ඊට පස්සේ ඒ මිනුම් ගන්නවා එක්ක සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එක හොයනවා එහෙමත් නැත්නම් ස්ප්‍රෙඩ් එක හොයනවා. එතකොට ඒකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. මුලින්ම අපි කතා කරමු ඒ කියන්නේ මෙහෙමයි දැන් මේ සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එකයි වේරියබිලිටි එකයි ගැන මම ඉස්සරහට කතා කරගෙන යනවා. මුලින්ම කතා කරන්නේ සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එක ගැන තියෙන මෙෂර්මන්ට්ස් ගන්න විදි ගැන තමයි කතා කරගෙන යන්නේ. එතකොට ඒ හැම එකක්ම කතා කරද්දි මුලින්ම කතා කරනවා මෙහෙම non group set එකක් ගැන මුලින්ම කතා කරනවා. ඊට පස්සේ group set එකකට ආවට පස්සේ කොහොමද මේ මෙෂර්මන්ට්ස් කරන්න කියන එක ගැන තමයි කතා කරන්නේ දෙවෙනියට. එතකොට පැටලෙන එකක් නෑ කියලා මම හිතනවා. මුලින්ම එහෙනම් බලමු සෙන්ට්‍රල් ටෙන්ඩන්සි යටතේ මධ්‍යනය කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ sample mean එක කියලා කියනවා. sample mean සිංහලෙන් කියනවා මධ්‍යනය කියලා. මධ්‍යනය කියන එකේ තේරුම තමයි most frequently used measure කියන එක. ඒ කියන්නේ වැඩියෙන්ම use වෙලා තියෙන මෙෂර්මන්ට් එක මොකක්ද කියන එක තමයි ඒකේ අදහස. ඒක හොයන්නේ අපි මෙහෙම දැන් මම කිව්වනේ එකක් මම non group වලට හොයනවා අනිත් එක group වලට හොයනවා. එහෙම විදි දෙකක් තියෙනවා මේ මම
කරගෙන යන හැම එකම. ඒ කියන්නේ මීන් එක හෙව්වත් නන් ගෲප් එකට එකයි ගෲප් එකට එකයි මිඩෙන් එක හෙව්වත් ඒ දෙකට වෙන වෙනම විදි දෙකක් මීන් එක හෙව්වත් ඒ දෙකට වෙන විදි දෙකක් අන්න ඒ විදිහට දෙකට බෙදලා තමයි මේ කියන්නේ. එතකොට අපි උදාහරණත් එක්ක සරලව පැහැදිලි කරගෙන යමු වෙලාවත් සීමිත හින්දා සරලව ඒ කියන්නේ normal idea එකක් ඔළුවට දාගමු. එතකොට මේකෙදි මම මුලින්ම කියන්නම් මේකේ අපි මෙන්න මේ මීන් එක අපිට ලියුව හැකි මීන් එක අපි මෙන්න මෙහෙම ලියනවා x bar කියන එකෙන් තමයි අපි ඒක සංකේතවත් කරන්නේ. ඒ මීන් එක අපිට මෙහෙම ලියුව හැකි sigma මේ notations ගැන බය වෙන්න එපා මම පැහැදිලි කරන්නම් මොකක්ද එකෙන් වෙන්නේ කියලා. ඇත්තටම වෙන දේ දැනගත්තාම මෙතන දෙයක් නැහැ. මෙන්න මෙහෙම එකකින් තමයි අපි මීන් එක හොයන්නේ. මෙහෙම එකකින් කියලා කියන්නේ මේක. මෙන්න මේ සිග්මා ලකුණෙන් හැම වෙලේම මතක තියාගන්න සිග්මා කියලා කියන්නේ එකතුව. ඒ සිග්මා කියන එකේ යට තියෙන මෙන්න මේ ඉලක්කමයි උඩ තියෙන එකේ අදහස් වෙන්නේ මෙහෙම දෙයක්. එකතුව අපි බලන්නේ එකේ ඉඳලා n වෙනකන් කියන අදහස් තමයි මෙන්න මෙතනින් කියවෙන්නේ. i කියන වේරියබල් එක එකේ ඉඳලා n වෙනකම් මම මේ කියන දේවල් බර වැඩි වගේ නම් වැඩි හිතන්න එපා. මේක උදාහරණ කරද්දී අනිවාර්යෙන් තේරෙනවා. මම මේ නිකම් මේකේ වෙන දේ කියන්නේ සිග්මා කියලා කියන්නේ එකතුවක් කියන එක මතක තියාගන්න. මෙතන එකේ ඉඳලා n වෙනකම් තමයි මේ එකතුව බලන්න කියන එක මතක තියාගන්න. එතකොට මේකෙදි මෙහෙමයි මම ගානකින් මේක පැහැදිලි කරනවා. දැන් ඔයගලන්ට හිතන්නකෝ නන් ගෲප් සෙට් එකක් දීලා තියෙනවා ඩේටා සෙට් එකක් මෙහෙම. 1 2 3 4 6 කියලා ඔන්න නන් ගෲප් සෙට් එකක් දීලා තියෙනවා කියලා හිතන්න. එතකොට මේ නන් ගෲප් සෙට් එකේ අපිට කිව්වොත් මීන් එක හොයන්න කියලා. අපි කරන්නේ මෙන්න මේ සිග්මා xi කියලා කියන්නේ මෙන්න මේ ටිකේ එකතුව. අපි මුලින්ම මෙන්න මේ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ n කියලා කියන්නේ අපිට තියෙන ඩේටා ගාන. මෙතනදී නම් ඩේටා 1 2 3 4 5 ඩේටා පහක් තියෙනවා. එතකොට මේ ටිකේ එකතුව මුලින්ම අපි ලියනවා. හැම වෙලේම දැන් ඔයගලන්ට ලියනකොට අනිවාර්යෙන් ගාන හදන්න කලින් මෙන්න මේක ලියලා පටන් ගන්න. ඒවට ලකුණු හම්බ වෙනවා. එතකොට 1 2 3 4 6 ඒක බෙදනවා නම්බර්ස් කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 නම්බර්ස් 6ක් තියෙනවා. එතකොට මෙතන අපිට උඩ එනවා එකතුව 16ක් යට නම්බර්ස් 6ක් තියෙනවා. මෙන්න මේක තමයි මේක සුළු කරලා ගත්තාම මෙන්න මේ අගය තමයි මීන් එක කියලා කියන්නේ. එතකොට මේක දැන් ගෲප් සෙට් එකකටනේ මම කතා කළේ. ඊට පස්සේ අපි බලමු හෙන්ජි අතන මේ නම්බර්ස් 5යි නේද තියෙන්නේ? එතන 5යිනේ. හරි. හරි. මෙතන 5යි තියෙන්නේ. නම්බර්ස් ගාන. එතන නම්බර්ස් 5යි තියෙන්නේ. ඊට පස්සේ මේක බෙදලා එන අගය තමයි මෙතන අපි මීන් එක කියලා ගන්නෙ. හරි දැන් මෙතන අපි කතා කළේ නන් ගෲප් සෙට් එකක් ගැන. දැන් ඊළඟට අපි කතා කරමු ගෲප් සෙට් එකක් ගැන. ගෲප් එකක් කියලා කියන්නේ මම කලින් කිව්වා අර විදිහට අපිට මොකක් හරි පරාසයක් විදිහට ඒ කියන්නේ මොකක් හරි නම්බර්ස් දෙකක් අතර මෙච්චර මේවා තියෙනවා මෙච්චර නම්බර්ස් මෙහෙම ගාණක් තියෙනවා කියලා ෆ්‍රීකවන්සි එකක් දීලා තියෙන වෙලාවක් තමයි අපි ගෲප් සෙට් එකක් කියලා සැලකන්නේ. එතකොට මේ ගෲප් සෙට් එකෙත් විදි දෙකක් තියෙනවා. මෙහෙම අපිට සමහරලාට මෙහෙම දෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඒ කියන්නේ මේකට අපි කියන්නේ sample mean from group set කියලා කියන්නේ. එතකොට මේකෙදි මෙහෙම දෙයක් තියෙන්නේ. මේකෙදි මම මුලින්ම ලියලා හිටියොත් එහෙම ගන්න සමීකරණේ sigma f I f කියලා කියන්නේ frequency එක xi බෙදීම sigma fi මේකෙදි මෙහෙම දෙයක් නෙවෙන්නේ. මම මුලින්ම කියන්නම් ඒ group set එකේ මම කිව්වා විදි දෙකක් තියෙනවා කියලා. ඒ විදි දෙකෙන් පළවෙනි විදිය ගැන මම කියන්නම්. ඒ පළවෙනි විදිහේදී ඒගොල්ලෝ අපිට දෙන්න පුළුවන් අර විදිහට මේ මුකුත් ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණේ මෙහෙම එකක් නෙදී 20 40 60 ඒ විදිහට මොකක් හරි පරාසයක් දීලා තිබ්බනේ. ඔහොම පරාසයක් දෙන්නේ නැතුව අපිට කෙලින්ම ඒගොල්ලෝ
නිකම්ම අගයන් ටිකක් දීගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි හිතුවොත් මොකක් හරි කඩයක් ගත්තොත් ඒ කඩේක තියෙන කෙසෙල් කැන් තියෙනවා නම් ඒ කෙසෙල් කැන් වල බර අපි දන්නවා නම් ඒ බර තියෙන කෙසෙල් කැන් මෙච්චරක් තියෙනවා කියලා අපි දන්නවා නම් මීන් එක. ඒ කියන්නේ ඒ කෙසෙල් කැන් වල සාමාන්‍යයෙන් අපි ගන්න කෙසෙල් කැනක බර කීයද කියලා එකක් අපිට හොයාගන්න ඕන නම්. ඒ කියන්නේ මොකක් හරි කඩේක තියෙන කෙසෙල් කැනක සාමාන්‍ය ඒ කියන්නේ මධ්‍යන්නේ බර වගේ එකක් හොයාගන්න ඕන නම් දැන් අපිට ඒගොල්ලෝ මෙහෙම දීලා තියනවා කියලා හිතන්නකෝ ස්කන්ධය කියන්නේ මාස් එක අපිට දෙනවා කිලෝග්‍රෑම් වලින් 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි මෙහෙම නිකන් ගමුකෝ. එතකොට කෙසෙල් කෑන් ගාන. ඒක තමයි ෆ්‍රීකවන්සි එක. F එක තමයි කෙසෙල් කෑන් ගාන. ෆ්‍රීකවන්සි එක විදිහට අපි මෙතන කියමු මෙතනට 9යි 10යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 6 කෙසෙල් කෑන් 9යි 7 කෙසෙල් කෑන් 10යි 8 15යි 9 20යි 10 18යි 11 15යි 12යි ඔහොම එකක් ගමුකෝ අපි. එතකොට අපිට දැන් මෙතෙන්ට ආදේශ ගන්න ඕනේ FI නේ. එතකොට අපි මේ දෙකේ එක වැඩි කරලා අපි මෙතෙන්ට තවත් කොලම් එකක් දාගන්න ඕනේ මේක වැඩි කරලා. මේ තියෙන්නේ ඇත්තටම ස්කන්ධය කියලා දුන්නට මෙයා තමයි xi එක තමයි මෙයා. මේ තියෙන fi එක. ඊට පස්සේ අපි මේ දෙක වැඩි කරලා තවත් කොලම් එකක් දාගන්න ඕනේ fi xi කියලා. එතකොට මේ දෙක ගානේ වැඩි කළොත් 6 වරක් 9 54යි මෙතන 70යි මෙතන 120යි 180ක් එනවා 10 වරක් 18 180යි මෙතන 165යි මෙතන 144ක් එනවා. එතකොට දැන් අපෙන් ඉල්ලන්නේ නිකන් FIXI නෙමෙයි. සිග්මා FIXI එක තමයි අපෙන් ඉල්ලන්නේ. සිග්මා කියලා කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. මේ ටිකේ එකතුව කියන එක තමයි සිග්මා කියලා කියන්නේ. එතකොට සිග්මා FIXI කියලා කියන්නේ මෙන්න මෙතන අපි මෙහෙම graph එක ඇඳලා පස්සේ මෙන්න මෙහෙම යටින් අපි දාගන්න ඕනේ සිග්මා FIXI එක අපි මෙතන ලියා ගන්න ඕනේ එකතු කරලා. මෙන්න මේ ටිකේ එකතුව තමයි අපි මෙතන ලියන්නේ. මෙතන අපිට එකතුව එයි 913ක් වගේ අගයක් එයි. එතකොට ඊළඟට මෙතන අහන්නේ සිග්මා fi එක. fi වල සිග්මා එක fi වල එකතුව අහනවා. ඒ කියන්නේ මෙන්න මේකේ මේ කොලම් එකේ එකතුව අපි මෙතන ලියා ගන්න ඕනේ සිග්මා fi එක. සිග්මා fi එක තමයි මෙතන එකතු කළොත් අපිට එනවා 99ක්. ඊළඟට අපිට පුළුවන් මේකට ආදේශ කරලා හොයාගන්න සිග්මා FIXI කියලා කියන්නේ 913යි. සිග්මා FI කියලා කියන්නේ 99යි. එතකොට මෙන්න මේ දෙක බෙදලා අපිට පුළුවන් මෙන්න මේ සෙට් එකේ මේ data set එකේ mean එක හොයාගන්න. එතකොට මේ තියෙන group data set එකක එක විදිහක්. දැන් මම කියවනේ තව අපිට දෙන්න පුළුවන් මෙන්න මෙතන group එකක් විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ මෙහෙම පරාසයක් දීලා දැන් මෙතන කිව්වොත් එහෙම 6යි 7යි කිලෝග්‍රෑම් 6යි 7යි අතර 9ක් තියෙනවා 8යි 9යි අතර 10ක් තියෙනවා අන්න ඒ වගේ කතාවක් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ ඒකටත් අපි උදාහරණයක් බලමු මම හිතනවා මේකේ උදාහරණ කතා කරන එකෙන් තේරුම් ගන්න ලේසි වෙයි කියලා මොකද අපි කොච්චර තියරි කතා කළත් අන්තිමට ගාණක්නේ හදන්න ඕනේ. ඒ හින්දා ගාණක් හදන එකෙන් ඔළුවට යන එක වැඩි කියලා හිතාගෙන තමයි මම හැම එකෙම ගාණක් හදන්න හිතුවේ. එහෙනම් ඊළඟට අපි බැලුවොත් මෙහෙම එකක් බලමු. ඔන්න අපිට මොනවා හරි data ටිකක් දීලා තියෙනවා. 0.10 අතර 10 20 අතර 20 30 අතර 30 40 අතර 40 50 අතර
මෙන්න මේ විදිහට මොනවා හරි ඩේටා ටිකක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මෙතන ඔයගොල්ලෝ මොකක් හරි හිතාගන්න මොකක් හරි එක මොනවා හරි පරාස ටිකක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ලකුණු කියලා හිතන්නකෝ මොකක් හරි ටෙස්ට් එකක ලකුණු දීලා තියෙනවා මෙන්න මේ විදිහට බිංදුවක් ඒකට ලකුණු දෙන්නේ 50න් නම් බිංදුවක් 10ත් අතර ඉන්න ළමයි ගාන 10යි 20ත් අතර ළමයි ගාන ඒ විදිහට ලකුණු ටිකක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ මෙතෙන්ට මාක්ස් කියලා දාමුකෝ. එතකොට ඒකේ සංඛ්‍යාතය කියන්නේ කොච්චර තියනවද කියන එක. එතකොට මෙතන i මෙයා තමයි xi එක. එතකොට බිංදුවක් 10ත් අතර 3 දෙනෙක් ඉන්නවා. 10ත් 20ත් අතර 9ක් කියලා ගමු. මෙතන 11ක් 5ක් 2ක් කියලා ගමු. එතකොට sorry මෙතෙන්ට xi කියලා අපි මෙතෙන්ට ගන්න බෑ. මම ඒක පැහැදිලි කරන්න. දැන් මෙතන තියෙන පරාසයක්නේ. පරාසයක් කියලා කියන්නේ මෙතන බිංදුවත් 10ත් අතර තමයි 3 දෙනෙක් ඉන්නේ. එතකොට මෙතනත් 10ත් 20ත් අතර 9ක්. ඒ විදිහට ඉන්නේ. දැන් අත්ෙන්දී නම් අපිට කෙලින්ම තිබුණා 7 කෙසෙල් කිලෝග්‍රෑම් 6 කෙසෙල් ගැන තමයි 9ක් බර. 7 එක තමයි 10ක් බර. sorry ස්කන්ධය 6ක් වෙන එකෙන් කෙසෙල් කියන්නේ 9ක් තියෙනවා 7ක් වෙන එකෙන් 10ක් තියෙනවා ඒ විදිහට තිබුණානේ මෙතන තනි අගයක් තිබුණානේ උනාට දැන් මෙතෙන් තියෙනවා පරාසයක් අපිට. එතකොට මෙන්න මේ වගේ වෙලාවෙදී අපි හොයාගන්න ඕනේ මෙන්න මේකේ මධ්‍ය අගයක් හොයාගන්න ඕනේ. මේකේ ඇවරේජ් එකක් ගන්න ඕනේ. ඇවරේජ් එකක් ගන්නවා කියලා කියන්නේ මෙහෙම දෙයක්. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න වෙනවා අපිට. මෙන්න මේකේ තව චූටි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. මම එහෙම උදාහරණයකට තරම් කියන්නම් මෙහෙම දෙයක්. හරිද? දැන් මෙතෙන්දී නම් බිංදුවත් 10ත් අතර මෙහෙම තියලා ඊට පස්සේ ඊළඟ එක පටන් ගන්නේ 10ත් 20ත් අතරම තමයි. සමහර වෙලාවට මෙන්න මෙහෙම දේවල් වෙනවා. බිංදුවත් 9ත් අතර ඒගොල්ලෝ අපිට දීලා ඊට පස්සේ මෙතනින් 10ත් 19ත් අතර කියලා වගේ දෙනවා. එතකොට දැන් බලන්නකෝ දැන් මේ 10ත් 9ත් අතර ગેප් එකක් තියනවා නේද? එතකොට මේ 10ත් 9ත් අතර ලකුණු තියෙන ළමයිව මෙතන අහුවෙලා නැහැනේ. අන්න ඒ වගේ වෙලාවට අපිට වෙනවා මෙන්න මේ පරාසය හරියට හදාගන්න වෙනවා හැම ඩේටා එකක්ම අහුවෙන විදිහට. ඒකත් මම කියන්නම් උදාහරණයක් කරලා. ඊට කලින් අපි බලමු මේ වගේ එකක් ආවහම මෙහෙම හරියටම මුළු ඔක්කොම ඩේටා ටික කවර් වෙන විදිහට අපිට ඒගොල්ලෝ පරාස දීලා තිබ්බහම කොහොමද එන්නේ කියන එක ගැන කතා කරලා ඊට පස්සේ මම මේකටත් උදාහරණයක් කියන්නම්. ඊට පස්සේ දැන් මේක මෙහෙම දුන්නොත් එහෙම අපිට දැන් ඊට පස්සේ ගන්න වෙනවා xi එක. xi එක ගන්න ඕනේ මෙන්න මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා xi එකක් අපි ගන්නවා. 10 බිංදුව එකතු කළාම 10යි. ඒක දෙකෙන් බෙදුවම 5යි. මෙතන 10යි 20යි එකතු කළාම 30යි. 30 දෙකෙන් බෙදුවාම 15යි. මේ විදිහට මේ පේලිය අපිට පුරව ගන්න වෙනවා 25 35 45 මේ විදිහට මේක පුරව ගත්තට පස්සේ ඊළඟට අපිට ඕනේ සිග්මා fi xi නේ අපි ලියන්න ඕනේ උඩ. එතකොට අරකේ වගේම මේ දෙක වැඩි කරලා fi xi පේලියක් අපි ලියා ගන්නවා. ඔයගලන්ට මම මේක දැන් ඔක්කොම සුළු කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න මේ දෙක ගානේ සුළු කරලා දැන් මෙතෙන්ට නම් 15යි. 9 වරක් 15 මෙතෙන්ට දාලා මේ විදිහට මේ ටික සුළු කරනවා. ඊට පස්සේ මෙතෙන්ට යටින් අපි ගන්නවා සිග්මා fi xi එක කීයද කියලා මෙතෙන්ට අගය ගන්නවා මේ ටික එකතුව. ඊට පස්සේ මෙතෙන්ට ගන්නවා සිග්මා fi එක. එතකොට මේ ටික එකතුව මෙතනින් ලියා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මීන් එක හොයාගන්න සිග්මා fi xi බෙදීම සිග්මා fi වලින්. හරි. ඊළඟට අපි බලමු අර මං කිව්වා වගේ මෙන්න මෙතන මෙන්න මෙහෙම ગેප් එකක් දීලා තියෙන අවස්ථාවක් කියලා හිතමු. ඒකටත් උදාහරණයක් බලමු. ગેප් එකක් තිබුණොත් එතකොට මෙහෙම දෙයක් තියෙනවා. මෙතන අපි හිතමු බිංදුවත් 9ත් අතර අපිට දීලා තියෙනවා. මෙතන දීලා තියෙන්නේ 10ත් 10ත් මේ 10 තියෙන්නේ 10ත් 19ත් අතර ආයි මෙතන 20ත් 29ත් අතර මෙතන 30ත්
39ත් අතර කියලා හිතමු. මේක නෑ කියලා හිතන්න මේ පේලිය නෑ. මේ පේලිය නෑ. එතකොට මෙහෙම තියෙන වෙලාවදී අපිට හැම ඩේටා එකක්ම අහුවෙන්න ඕනේනේ. එතකොට අපි කරන්නේ මෙන්න මේක හදාගන්නවා හැම එකක්ම අහුවෙන්නේ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් 9ත් 10ත් අතරනේ නැත්තේ. අපි මෙන්න මේ 9ත් 10ත් අතර 9ත් 10ත් අතරනේ නැත්තේ. මෙන්න මේ කොටස දෙකට බෙදා ගන්නවා. ඒ කියන්නේ මේ 0ත් 9ත් අතරට ටිකක් දීලා 10ත් 19ත් අතර ටිකක් දෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. 9ත් 10ත් අතරනේ නැත්තේ. එතකොට 9ත් 10ත් අතර තියෙන සංඛ්‍යාව කීයද? 9 එකතු කිරීම 10 බෙදීම 2. කියන්නේ එතකොට අපිට මෙතෙන්ට එනවා මෙතෙන්ට අපිට 9.5ක් නෙන්නේ උත්තරේ විදියට. එතකොට 0.5ක් අපි මේ පරාසයට දීලා 0.5ක් අපි මේ පරාසයට අරගෙන තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඕන තැනකදී දැන් මෙතන 9ත් 11ත් තිබ්බා කියලා හිතන්නකෝ. එතකොට කරන්න ඕනෙත් 9ත් 11ත් අතර 9 ධන 11 බෙදීම 2 කියලා අරගෙන අන්න එතකොට එන අගය එකතු කරනවා මෙතෙන්ට. ඒ කියන්නේ දැන් මෙතන 9ත් 10ත් හෙළ මාව ඇහෙනව නේද? ඔබ හරි හරි හරි. හරි. දැන් මෙතන 9ත් 10ත් එකතු කරාට පස්සේ 19 19 දෙකෙන් බෙදුවට පස්සේ 9.5. හරි. දැන් එතකොට අන්න ඒ විදිහට දෙපැත්තට බෙදා ගන්න ඕනේ මේ විදිහට ලියලා. එතකොට ඒ වගේම දැන් මෙතෙන්ට විතරක් 0.5ක් දුන්නට මදි. අපි මේ පරාසය අනිත් දෙපැත්තටත් ඒ ගානම වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මෙතෙන්ට අපි 0.5ක් දුන්නානේ. අපි මෙහෙමයි මෙන්න මේ ඉස්සරහ තියෙන මේ ටිකට කියනවා මේකට කියනවා lower boundary එක කියලා. මේවට කියනවා අපි upper boundary එක කියලා. මේවා upper boundary, මේවා lower boundary. එතකොට මෙතෙන්දි කරන්නේ මෙහෙම දෙයක්. අපි මෙන්න මේ lower දැන් මොකක් හරි මෙහෙම පරතරයක් තියෙනකොට පරතරයේ තියෙන ඒ ඉලක්කම් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා අපි බලනවා මැද අගය කීයද කියලා. එතකොට 9.5යි හරිද? 9.5 කියලා කියන්නේ දැන් මෙතෙන්දි මුලින්ම නම් තිබ්බ 0.9යිනේ. ඒ කියන්නේ අපි වෙනස් කරන්න ඕනේ 0.5ක්. 0.5ක් අපි එකතු කරන්න හරි අඩු කරන්න හරි ඕනේ. එකතු කරන්න හරි අඩු කරන්න ඕනේ හරි කියලා කිව්වේ මම මේකයි. අපිට අන්න එතනින් එන වෙනස අපි මෙන්න මේ upper boundary එකට එකතු කරනවා lower boundary එකෙන් අඩු කරනවා. lower boundary එකෙන් අඩු කරලා තමයි අපි upper boundary එකට එකතු කරන්නේ. ඒ කියන්නේ මෙහෙම දැන් මෙතන මුලින්ම තිබුණේ මම 9ම දාගන්නම් මෙතෙන්ට. පැහැදිලිද? දන්නේ ඉන්න. මෙහෙමයි දැන් හරිනේ. දැන් ඔන්න මම මුලින් ඉඳලා කියන්නම් ආයේ. දැන් මෙතන පරාසයක් මෙතන පරතරයක් තිබ්බා 10යි 9යි. එතකොට මෙතන එකක් හිස්. ඒ කියන්නේ 10ත් 9ත් අතර තියෙන data ටික අපිට මෙතෙන්ට enter කරගන්න බෑ. එතකොට ඒ වගේ වෙලාවට අපි කරන්නේ මෙන්න මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා බලනවා කීයද එන්න ඕනේ මෙන්න මේ දෙක අතර තියෙන සංඛ්‍යාව කීයද කියලා බලනවා. එතකොට දැන් මෙතෙන්දී ආවේ අපිට 9.5යි. එතකොට ඒ කියන්නේ අපි මෙන්න මේ 9නේ තියෙන්නේ. 9.5න් අපි 9 අඩු කරලා බලනවා කීයක් මෙතෙන්ට අපිට වැඩියෙන් මෙයාට එකතු කරන්න ඕනේද? upper boundary එකට එකතු කරන්න ඕනේද? lower boundary එකෙන් අඩු කරන්න ඕනේද කියලා. එතකොට මෙතෙන්දී නම් 0.5ක් තමයි එන්නේ. එහෙම කරලා මෙන්න මේ 0.5 අපි මෙන්න මේ upper boundary එකට එකතු කරගෙන යනවා lower boundary එකෙන් අඩු කරගෙන යනවා. ඊට පස්සේ එහෙම කරලා අපි තවත් කොලම් එකක් මෙතෙන්ට ගහ ගන්නවා. ඒකට අපි කියන්නේ true class limit කියලා තමයි කියන්නේ. true එක තමයි ඒක. මේක class limit එක, මෙයා true class limit එක.
true class limit එක තමයි මෙයා. අපි true class limit එක හදාගන්නවා. එතකොට මේ වගේ ගාණක් තියෙද්දි අනිවාර්යෙන් හැම වෙලේම බලන්න මෙයාගේ ඉවර වෙන සංඛ්‍යාවෙන්ම මෙයා පටන් අරන් තියනවාද කියලා. කියන්නේ කලින් ක්ලාස් එක ඉවර වෙන කියන්නේ lower boundary එකෙන්ම ඊළඟ ක්ලාස් එකේ upper boundary එක පටන් අරගෙන තියනවාද කියලා. sorry. කලින් ක්ලාස් එකේ upper boundary එක ඉවර වෙලා තියෙන තැනින් ඊළඟ ක්ලාස් එකේ lower boundary එක පටන් අරන් තියනවාද කියලා බලන්න ඕනේ. හරි දැන් මෙතන 0.5ක් නේ. එතකොට අපි lower boundary එකෙන් අඩු කරගෙන යනවා. ඒ කියන්නේ බිඳුවෙන් 0.5ක් අඩු කළාම ඍණ 0.5යි. මෙතන නම් 9.5ක් එනවා. එතකොට එතෙන්ට අපි එකතු කරනවානේ. මේකෙන් අඩු කරනවා. ඒ කියන්නේ 9.5 මෙතෙන්ට මේකට එකතු කරනවා. කියන්නේ 19.5. ඊට පස්සේ මෙතන 20න් 0.5 අඩු කරනවා. කියන්නේ 19.5මයි. පස්සේ 29.5 මෙතෙන්ට 0.5 එකතු කළාම 29.5 වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට 30න් 0.5 අඩු කළාම 29.5යි. මෙතෙන්ට 39ට එකතු කළාම 39.5ක් වෙනවා. එතකොට දැන් ඔයගලන්ට පේනවා මෙතනින් ඉවර වෙන කෙනාගෙම මෙයා පටන් ගන්න තියෙනවා. එතකොට පරතරයක් නැහැ, ඉඩසක් නැහැ. එහෙම කරලා ඊළඟට තමයි xi ගන්නෙ. මෙන්න මෙයාට නෙමෙයි මෙන්න මේ true එකට තමයි අපි xiව ගන්නෙ. xi ගන්න විදිය ඔයගලන්ට මතකනේ මේ දෙක එකතු කළා දෙකෙන් බෙදුවා. එතකොට 9.5 ඍණ 0.5 එකතු කළා. ඒ දෙක දෙකෙන් බෙදලා xi ගත්තා. ඊට පස්සේ මෙතනත් 19.5යි 9.5යි එකතු කළා දෙකෙන් බෙදුවා xi එක ගත්තා. මෙයාගෙත් එහෙමයි දිගටම එහෙම කරගෙන ගිහලා ඊට පස්සේ fi xi එක ගන්න මෙතන 15 වෙන. මේ එතකොට මෙතෙන්ට එන අගය මෙයාගෙන් වැඩි කළා තමයි මේක ගන්නෙ. ඊට පස්සේ සාමාන්‍ය විදියටම ඉතුරු ටික කරගෙන යන්නයි තියෙන්නේ. sigma fi ට මෙතෙන්ට එන අගය දාලා sigma fiට මේ අගය දාලා ඒක සාමාන්‍ය විදියට කරගෙන යන්නයි තියෙන්නේ. තේරුම් ගන්න තියෙන එකම දේ තමයි මෙතන ගැප් එකක් එක්කාවොත් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ඒ එන අගය අපි මෙන්න මෙයාගේ අපර් බවුන්ඩරි එකෙන් අඩු කරලා බලනවා කොච්චර පරතරයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඒ පරතරය අපි ලෝවර් බවුන්ඩරි එකෙන් අඩු කරලා අපර් බවුන්ඩරි එකට එකතු කරගෙන යනවා. අන්න එහෙම දෙයක් වෙන්නේ. හරි. ඊළඟට එහෙනම් අපි කතා කරමු. දැන් මීන් එක ගැන කතා කළානේ. මම තව මෙහෙම දෙයක් කියන්නම් මෙතන. දැන් මම මේ සිංහලෙන් කිව්වනේ දැන් මේවා. දැන් මෙතනදී නම් කිව්වා true class limit එක කියලා. ඒ ටික මම චුට්ටක් විස්තර කරලා ඉන්නකො මෙතනදිම. මෙහෙමයි. දැන් මෙහෙම මොකක් හරි දුන්නාම දැන් 19.5 මේක උදාහරණයක් විදිහට ගමුකෝ. 10 19. මෙන්න මේකට අපි කියනවා ක්ලාස් එකක් කියලා. මේ වගේ එකට අපි කියනවා ක්ලාස් එකක් කියලා. එතකොට මෙන්න මේ 10 19 කියලා කියන්නේ මෙන්න මේ ක්ලාස් එකේ ලිමිට්. එතකොට 10 කියලා කියන්නේ මෙයාගේ ලෝවර් ලිමිට් එක, 19 කියලා කියන්නේ මෙයාගේ අපර් ලිමිට් එක. ඊළඟට මෙන්න මෙයාගේ අතර වෙනසට අපි කියනවා ක්ලාස් විඩ්ත් එක කියලා. ඒ කියන්නේ ක්ලාස් එකේ පන්ති පළල කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. ඉංග්‍රීසි වලින් කියන්නේ ක්ලාස් විඩ්ත් එක කියලා අපි කියනවා. හරි. ඒ ටික ඉස්සරහට ඕනේ හින්දා මම මේ වචන ටික පැහැදිලි කළේ. ඊළඟට අපි බලමු මීන් එක කතා කළා. ඊට පස්සේ අපි බලමු මිදෙන් එක. ඒ කියන්නේ මධ්‍යස්ථ මිදෙන් එක. මධ්‍යස්ථය කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් මීන් එක කියලා කියන්නේ ඒක සාමාන්‍ය අගයක්නේ. මධ්‍යස්ථය කියලා කියන්නේ මොකක් හරි දත්ත ටිකක් අපි ආරෝහණ පිළිවෙලට හරි අවරෝහණ පිළිවෙලට හරි ලිව්වොත් ආරෝහණ අවරෝහණ කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. ascending order descending order කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ඒ කියන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට ලියනවා නම් අවරෝහණ, ලොකු එකේ ඉඳලා පොඩි එකට ලියනවා නම් ආරෝහණ. ඒ කියන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට නම් descending, පොඩි එකේ ඉඳලා ලොකු එකට නම් ascending order කියලා අපි කියනවා. එතකොට මේකෙදි මිදෙන් එක හොයන එක තමයි ඊළඟට අපි කරන්නේ. sorry median. වැරදුනා වචනේ median.
මීඩියන්. මේකට අපි කියන සාම්පල් මීඩියන් එක කියලා. එතකොට මම අර කිව්වා වගේ දත්ත ටිකක් මොකක් හරි, ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට දෙන දත්ත ටික ආරෝහණවත් අවරෝහණවත් පිළිවෙලට නැතුව එහෙම මෙහෙම දීලා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී අපි අනිවාර්යයෙන්ම මේ මීඩියන් එක හොයද්දී අපි මුලින්ම ඒක එක්ක අවරෝහණ පිළිවෙලට නැත්නම් ආරෝහණ පිළිවෙලට ලියාගෙන ඉන්න ඕනේ. ගොඩක් දුරට අපි ලියන්නේ ආරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට තමයි ලියන්නේ. එතකොට මේකේ දත්ත ටිකක් ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට ලිව්වහම අන්න ඒ දත්තවල හරි මැදට එන අගයට තමයි අපි කියන්නේ මධ්‍යස්ථය එමත් නැත්නම් මීඩියන් එක කියලා. එතකොට උදාහරණයක් අපි බැලුවොත් මෙහෙම දෙයක් තියෙන. දැන් අපිට දුන්න කියන්නකො මෙහෙම 9 7 90 75 42 10. මේ විදිහට සංඛ්‍යා ටිකක් දුන්න කියලා කියන්නකො. එතකොට මේක දැන් ascending වත් descending වත් order එකකට නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට අග්ගාලා කරන්න ඕනේ මතක ඇතුව මේක හරි පිළිවෙලට ලියා ගන්න ඕනේ. 42යි 75 ඊට පස්සේ 90නේ. හරි. ඊළඟට මෙහෙම දෙයක්. මධ්‍ය අගයනේ ඕනේ. එතකොට ඒගොල්ලෝ අපිට දෙන මොකක් හරි දත්ත ටික එක්කෝ දත්ත ගාන එකතුව ඔඩ් වැලියු එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. නැත්නම් ඊවන් වැලියු එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙන දත්ත ටික ඔඩ් වැලියු එකක් නෑ. දත්ත ටිකේ ඒ කියන්නේ මෙතන 1 2 3 4 5යි. ඔඩ්නේ. 5 කියලා කියන්නේ ඔඩ්නේ. එතකොට අන්න ඒ වගේ වෙලාවට අපි මීඩියන් එක හොයන්නේ n ධන 1 බෙදීම 2. ඒ කියන්නේ n කියලා කියන්නේ දත්ත ගාන. ඒකට එකක් එකතු කළා දෙකෙන් බෙදුවා. මෙන්න මේකෙන් අපිට මීඩියන් එක හොයාගන්න පුළුවන්. එතකොට මෙතන නම් තියෙනවා අපිට 5ක් 5 ධන 1 බෙදීම 2. එතකොට 3. මෙන්න මේ 3 තමයි මේ සංඛ්‍යාවල තුන තමයි මේ සංඛ්‍යාවල මීඩියන් එක කියලා අපි කියන්නේ. එතකොට ඊළඟට තුන කියලා කියන්නේ මෙහෙමයි. තුන්වෙනි ඉලක්කම කියන එක තමයි මෙතෙන්දී අදහස වෙන්නේ. n ධන 1 බෙදීම 2 n කියලා කියන්නේ සංඛ්‍යා මෙතන අපිට දෙන දත්ත ගාන. ඒකට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවා. ඊට පස්සේ මේ එන වැලියු එක තියනවානේ. මෙන්න මේ තියෙන්නේ කීවෙනි එකද කියලා. කීවෙනි පදයේද කියන අදහස තමයි මෙතනදී තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී තුන්වෙනි පදේ මේ තියෙන 1 මෙයා 2 මෙයා 3. ඒකට 42 තමයි මේකෙදී මීඩියන් එක කියලා කියන්නේ. ඊළඟට මේක අපි ගත්තොත් එහෙම ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙන වැලියුස් ටිකක් ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවා නම් මෙහෙම 104 35 1 17 90 80 45 මෙහෙම හිතන්නකෝ. එතකොට මේ වගේ වෙලාවකදී ටක් ගාලා මුලින්ම බැලුවා ascending හරි descending හරි order එකකටද තියෙන කියලා නැහැ. එහෙනම් අපි ඒක හදා ගන්නවා. මෙතෙන්දි 4 පොඩි එකකින් ඉඳලා ලොකු එකට හැදුවොත් 17 35 45 80 90 100. හරි. එතකොට මෙහෙම ලිව්වොත් එහෙම ඊළඟට මේකෙදි කරන්න මෙහෙම දෙයක්. මේකෙදි අපි මීඩියන් එක හොයාගන්නේ n බෙදීම දෙවනි data එකත් n බෙදීම 2 ධන 1 වෙනි data එකත් මේ දෙකේ ඇවරේජ් එකෙන් තමයි අපි හොයාගන්නේ මීඩියන් එක. එතකොට දැන් මෙතන n බෙදීම 2. n කියලා කියන්නේ මෙතන data ගන්නනේ 1 2 3 4 5 6 7 8. data 8ක් තියෙනවා. ඒ කියන්නේ 8 බෙදීම 2 4
හතරවෙනි වැලියු එක කියලා මෙතෙන්දී එතකොට 35 තමයි හතරවෙනි වැලියු එක. 35 ඒක එකතු කරනවා n බෙදීම 2 ධන 1. n බෙදීම 2 කියලා කියන්නේ 4යි. 4ට එකක් එකතු කළාම 5යි. කියන්නේ 45. මේකේ ඇවරේජ් එකනේ. ඇවරේජ් එක කියලා කියන්නේ එකතු කළා දෙකෙන් බෙදුවා. එතකොට 40 කියලා එනවා. එතකොට මේ විදිහට තමයි මෙහෙම ඉරට්ටේ සංඛ්‍යාවක් අපිට දත්ත දීලා තියෙනවා නම් ඒ දත්තවල මධ්‍යස්ථය හොයාගන්නේ. එතකොට දැන් මේ තියෙන non group data set එකක් ඊට පස්සේ අපි group data set එකක හෙව්වොත් එහෙම group data set එක ඔයගලන්ට මතක ඇති කලින් වගේම frequency එකක් තියෙනවා. ඒගොල්ලෝ අපිට frequency එකක් දෙනවා මෙන්න මේ දත්ත ටික මෙන්න මෙච්චර සංඛ්‍යාවක් යෙදිලා තියෙනවා කියලා. අන්න ඒ වෙලාවට හොයන විදි වෙනම විදියකට තමයි ඒ වගේ වෙලාවට හොයන්නේ. මොකද එතකොට දැන් අපිට දත්ත 100ක් දුන්නා කියලා හිතන්නකෝ. දත්ත 100ක් දුන්නම අපිට ඒ 100ම ascending හරි descending හරි order එකකට ලියාගෙන කරන්න අමාරුයිනේ. සෑහෙන වෙලාවක් යනවානේ. අන්න ඒ හින්දා තමයි මෙහෙම වෙනමම විදියක් අපිට හඳුන්වලා දීලා තියෙන්නේ අපිට median එක හොයාගන්න. එතකොට ඒක මෙහෙම දෙයක්. ඒකෙදිත් අර මේ කලින් වගේම මොකක් හරි ක්ලාස් එකක් එක දීලා තියෙන විදිය වෙනමම තියෙනවා. නැත්තම් තනි වැලියු එකක් විදියට xi දීලා තියෙන විදිය වෙනමම තියෙනවා. ඒ විදි දෙකටම අපි කතා කරමු ගණන් දෙකක්. එතකොට මෙහෙමයි. මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් අපිට දත්ත ටිකක් දීලා තිබුණොත් එහෙම xi 3 6 9 12 මේ විදියට දුන්නා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මෙයාගේ සංඛ්‍යාතය අපිට දෙනවා. මෙන්න මේ 3 කියන එක්කෙනා 4 පාරක් තියෙනවා. 6 කියන එක්කෙනා 3 පාරක්, 9 කියන කෙනා 5 පාරක්. මෙන්න මේ 12 කියන කෙනා 10 පාරක්. අපි මේක තව ටිකක් ලියමු 15 18 20 කියලා ලියමු. එතකොට 15 කියන එක්කෙනාව 7 පාරක් 18 3 පාරක් මේක 1 පාරක් කියලා ලියමු. එතකොට මේකෙදි අපිට මෙහෙම දෙයක් කරන්න තියෙනවා. දැන් අතෙන්දී අපි මේකෙදි ඒක කොහොමද කියන්නේ? මම මුලින්ම මේකේ නෑ ගානෙම මම කියලා දෙන්නම් එක. මේකෙදි අපිට මෙහෙම කොලම් එකක් ඕන වෙනවා. cumulative frequency කියලා එකක්. cumulative frequency කියලා කියන්නේ මෙහෙම දෙයක්. මෙතන 4 නම් ඊට පස්සේ මෙන්න මේ ටිකේ එකතුවක් පහළට යන විදිය එකක් තමයි cumulative කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම. අපි මුල්ම එක 4 කියලා ලියනවා. ඊට පස්සේ ඊළඟ එකට එන්නේ මෙන්න මේ දෙන්නගෙම එකතුව. කියන්නේ 4යි 7යි 4යි 3යි එකතුව. ඒ කියන්නේ 7යි. ඊට පස්සේ ඊළඟට එන්නේ මේ තුන් දෙනාගෙම එකතුව. ඒ කියන්නේ මේ 7ට 3 එකතු කළා 10. ඊළඟ එක්කෙනා මේ 10ට මෙයා එකතු කරලා මේ ඔක්කොගෙම එකතුව 7 මෙතනට 12නේ. මෙතන 5නේ. මෙතන 12 ඊළඟට මෙතෙන්ට 22 29ක් එනවා උඩ ටික ඔක්කොම එකතු කළාම 32යි 33යි. මෙන්න මේ විදිහට තමයි මේ cumulative frequency කියන එක වැදගත් වෙනවා ඉස්සරහටත්. ඒක කොහොමද ගන්න කියන එක මතක තියාගන්න අනිවාර්යෙන් මේ කොලම් එක ගන්න වෙනවා අපිට මේ විදිය ගණන් හදද්දි. එතකොට දැන් මේක මෙහෙම ලියාගෙන ඊළඟට අපි කරන්නේ මෙහෙම දෙයක්. මේකෙදිත් අර කලින් වගේම තමයි. අපිට ඔත්තේ නම් අපි කරන්නේ n ධන 1 බෙදීම 2කින් හොයාගන්නවා. දෙකවෙනි එක තමයි මේකේ මීඩියන් එක කියලා ගන්න. ඉරට්ටේ නම් n ධන 1 බෙදීම 2යි මෙතන n බෙදීම දෙවැනි දත්තෙයි n බෙදීම 2 ධන 1 වෙනි දත්තෙයි ඇවරේජ් එකක් ගන්නවා. මෙතෙන්දිත් අර වගේම තමයි. මෙතෙන්දි එතකොට අපි මෙන්න මේ ෆ්‍රීකවන්සි එක cumulative frequency එක ගන්න ඇයි කියන එක ඔයගලන්ට දැන් මෙතෙන්දි තේරෙයි.
දැන් මෙහෙමනේ. දැන් මෙතෙන්දි කියන්නේ 3 තියෙනවා 4 පාරක්. ඒ කියන්නේ අපි ලිව්වොත් නිකන් ලිව්වොත් 3 තියෙනවා 4 පාරක්. 6 තියෙනවා 3 පාරක්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඊළඟට 9 තියෙනවා 5 පාරක්. ඔය විදිහට ලියාගෙන යන්න වෙනවනේ අර කලින් තිබ්බ විදිහට නම්. එතකොට ඒකේ විදිහට අපි කළේ දැන් මෙහෙම n බෙදීම 2 කියලා ගත්තට පස්සේ ඒ එන සංඛ්‍යාව මෙන්න මේ වෙනි එක කියලා මෙන්න මෙහෙම ගණන් කරලා දැන් තුන්වෙනි එක කියලා වුණා 1 2 3. එහෙනම් මෙයා තමයි කියලා මෙහෙම ගත්තා. දැන් මෙතෙන්දී අපිට එහෙම ගන්න බෑනේ මෙතන දීලා තියෙන ෆ්‍රීකවන්සි එකක්. අන්න ඒ හින්දා තමයි අපි මේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කියන එක අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී අපිට පෙන්වන්නේ මෙන්න මේ සංඛ්‍යාව කීවෙනියටද තියෙන්නේ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන පළවෙනි 3ම තියෙන්නේ 4. ඊළඟට 7 වෙනි එකේ ඉඳලා තමයි තියෙන්නේ මෙන්න මේ ඉන්න පළවෙනි 4ම තියෙන්නේ 3 ඊළඟට 4යි 7යි අතර තමයි තියෙන්නේ 6 අන්න ඒ විදිහ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මෙහෙමයි අපි දැන් ගාණකින් බැලුවොත් එහෙම දැන් මෙතන අපිට තියෙනවා සංඛ්‍යා මෙතන ගණන් කරලා බැලුවොත් අපිට 33ක් තියෙනවානේ මෙතන 33ක් තියෙනවානේ. එතකොට මේකෙදි කරන්නේ මෙහෙම දෙයක්. n කියන්නේ එතකොට 33 කියන එක. එතකොට n දාන එක බෙදීම දෙකනේ. ඉරට්ටේ නම් ඔත්තේ නම් n දාන එක බෙදීම දෙවෙනි දත්තේ ඉරට්ටේ නම් n බෙදීම 2යි n බෙදීම 2 ධන 1 දත්තේ ඇවරේජ් එක කියලායි ගන්නෙ. එතකොට මෙතෙන්දි කරන්නේ 33 කියලා කියන්නේ ඔත්තේ කියලා කියන්නේ එහෙනම් n දාන එක බෙදීම දෙවෙනි දත්තේ තමයි අපි ගන්නෙ. ඒ කියන්නේ 33 ධන 1 බෙදීම 2. එතකොට මෙතන 34 දෙකෙන් බෙදුවම 17යි. 17 වෙනි දත්ත කියන එක තමයි මෙතන අදහස. එතකොට මෙතන අපි කෙලින්ම ගිහිල්ලා බලන්න තියෙන්නේ 17 තියෙන්නේ කොතනද? මෙතෙන්ට එද්දි 12යි. එහෙනම් 17 තියෙන්න ඕනේ මෙන්න මෙයාගේ ඇතුලේ. මේ මෙතෙන්දි 9 තියෙන්නේ 12 ඇතුලේ. ඊට පස්සේ 13 14 15 16 17 18 19 20 21 කියන එකේ තියෙන්නේ මෙන්න මේ 12 කියන සංඛ්‍යාව. එහෙනම් 17 වෙනි එක තියෙන්නේ මෙයා ඇතුලේ. එහෙනම් 12 තමයි මීඩියන් එක වෙන්නේ. මේකෙන් කියන්නේ 17 වෙනි දත්තය කියලා. එතකොට ඒ දත්තය තමයි 12. අන්න එහෙම තමයි ඒක හොයන්නේ. එතකොට ඊළඟට අපිට මේකේ පන්ති පළල ඒ කියන්නේ ක්ලාස් විත් එකත් එක්ක වගේ කලින් විදියට දුන්නොත් එහෙම සෑහෙන්න වෙලාවක් යනවා කියලා දෙද්දි මේකේ මෙහෙමයි. දැන් විත් එකත් එක්ක දුන්නා කියලා කියනකො දැන් මෙහෙම එකක් අතෙන්දි මම ගත්ත එකම ගන්නම් 0.9 10 19 20 29 30 39 මෙතන 40 49 50 59 මෙන්න මේ විදිහක් දුන්න කියලා හිතනකො දැන් මම මේ කෙලින්ම නිකම් ඒ කියන්නේ මෙතන මේ පරතරයක් තියලම දුන්නා. එතකොට අර අවස්ථා දෙකම මෙතනින් පැහැදිලි කරගන්න පුළුවන් හින්දා එතකොට අපි කලින් ගත්තා මේ දෙක පරතරයක් තියෙනවා නම් අපි මේ දෙක එකතු කරලා බලනවා ગેප් එක. ඊට පස්සේ ગેප් එක මේ අපර් ලිමිට් එකටයි ලෝවර් ලිමිට් එකටයි බෙදලා දෙනවා. එතකොට මෙතෙන්දී නම් අපිට අර කලින් ආවෙක ඔයගලන්ට මතක ඇති ඍණ 0.5යි 9.5යි මෙතෙන්ට එනවා. ඊට පස්සේ මෙතෙන්ට 9.5යි 19.5යි එනවා. ඒ විදිහට අපිට මෙතන පහළට ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ෆ්‍රීකවන්සි එකත් අනිවාර්යෙන් ඒගොල්ලෝ අපිට දෙනවා. එතකොට මෙතෙන්ට 6ක් කියලා දුන්නොත් මෙතන 7යි නම් මෙතන 15යි නම් මෙතන 16යි නම්
4යි 3යි කියලා අපි ගත්තොත් අතන කලින් එකේ වගේම කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක අපි සාමාන්‍යයෙන් ෆ්‍රීකවන්සි එක දෙන්නේ සිම්පල් F වලින් කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක අපි දෙන්නේ කැපිටල් F වලින්. එතකොට මෙතෙන්දි 6යි ඊට පස්සේ 6යි 7යි එකතු කළාම මෙතන 13යි 28යි මෙතන 44යි 48යි 51යි. මෙහෙම එනවා. හරිද? එතකොට මෙන්න මේකේ සූත්‍රයක් තියෙනවා. මේක ගන්න විදිය සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට අපිට කෙලින්ම සූත්‍ර මතක නම් සූත්‍රයේ තියෙන පද මොනවද කියන එක මතකයි නම් ඒ පද ගන්න විදිහ මතකයි නම් කෙලින්ම අපිට දැන් දත්ත විදිහට දෙන්නේ මෙච්චරයිනේ. මෙන්න මේ කොලම් එක දෙනවා, මෙන්න මේ කොලම් එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේවා ඔක්කොම අපි තනියෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික තනියෙන් කරගෙන අතන සූත්‍රයට ආදේශ කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. එතකොට මේ සූත්‍රය මෙහෙමයි. මෙන්න මේ විදිහ ගෲප් ඩේටා සෙට් එකක් දුන්නොත් එහෙම ඒක මීඩියන් එක හොයන සූත්‍රය මේක L මම මේ සංකේතවල තේරුම කියන්නම්. ඍණ F M ඍණ 1 බෙදීම F M මේ සම්පූර්ණ එක වැඩි කරනවා C ගෙන්. සෝරි නෑ මෙයා ඉන්නේ. මේ සම්පූර්ණ එක වැඩි කරනවා C ගෙන්. මෙන්න මේක තමයි මේ වගේ data set එකක මීඩියන් එක හොයන සූත්‍රය. එතකොට මේව තමයි මේවේ තේරුම මේ පදවල තේරුම. L කියලා කියන්නේ lower class limit එක. මීඩියන් ක්ලාස් එකේ lower class limit එක. දැන් හිතන්නකෝ දැන් මේක තමයි මෙන්න මේක කියලා අපි නිකන් කිව්වොත් එහෙම මේක තමයි මීඩියන් ක්ලාස් එක. එතකොට මෙන්න මේ මීඩියන් ක්ලාස් එකේ lower class limit එක කියලා කියන්නේ lower එක කියලා කියන්නේ මේ 9.5. අන්න ඒ වගේ එකක් තමයි එතන අදහස. එතකොට n කියලා කියන්නේ data ගාන. මේ data set එකේ data කීයක් තියෙනවද කියන එක. එතකොට fm ඍණ එක කියලා කියන්නේ මෙන්න මේ මධ්‍යස්ථ පන්තිය කියන්නේ මීඩියන් ක්ලාස් එකේ සංඛ්‍යාතය කැපිටල් F එකනේ මෙතන තියෙන්නේ සංඛ්‍යාතය නෑ මෙතන තියෙන කැපිටල් F එකනේ. එතකොට කියුමුලේටිව් මෙතන m ඍණ 1 කියලානේ තියෙන්නේ. එතකොට මෙහෙම එකක් තියෙන්නේ අපි ගන්න මොකක් හරි මීඩියන් ක්ලාස් එකේ මීඩියන් ක්ලාස් එකට එකකින් අඩු ක්ලාස් එකේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකට තමයි FM ඍණ 1 කියලා කියන්නේ. එතකොට දැන් මම මෙතෙන්දි අපි දැන් නිකමට හිතමු ඔන්න දැන් මෙන්න මෙයා තමයි අපිට මීඩියන් ක්ලාස් එක කියලා එන්නේ කියලා හිතමු. එතකොට මේ මීඩියන් ක්ලාස් එකේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක 28යි. එතකොට මෙන්න මේ මීඩියන් ක්ලාස් එකට මධ්‍යස්ථ පන්තියට එකක් අඩු. ඒ කියන්නේ මෙයා. මෙයාට එකක් අඩු එක කියලා කියන්නේ මෙයා. මෙයාගේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක තමයි අපි දාන්න ඕනේ. ඒ කියන්නේ 13 කියන එක තමයි අපි දාන්න ඕනේ. මෙයා නම් අපේ මධ්‍යස්ථ පන්තිය වෙන්නේ. ඊට පස්සේ මෙතන සිම්පල් FM කියලා කියන්නේ අපේ මධ්‍යස්ථ පන්තිය ෆ්‍රීකවන්සි එක. එතකොට දැන් මෙතන මේක නම් අපේ මධ්‍යස්ථ පන්තිය මෙන්න මේ 15 කියන එක තමයි මෙතෙන්ට දාන්නේ. හරි. එතකොට දැන් අපි මේ ගාන බැලුවොත් එහෙම මෙතනට අපිට 51යි ෆ්‍රීකවන්සි එක 51යි. තව දෙයක්. මෙතන තව දෙයක් තියෙනවා. දැන් මෙතෙන්දී අර කලින් නම් අපි ඔත්තේද ඉරට්ටේද කියන එක සැලකුවානේ. ඔත්තේ නම් ධන එක බෙදීම දෙවෙනි දත්ත කියලා ගත්තා. ඉරට්ටේ නම් අර දෙකේ ඇවරේජ් එක ගත්තා. මෙතෙන්දී අපේ දත්ත සංඛ්‍යාව ඔත්තේ එකක් වුණත් ඉරට්ට එකක් වුණත් අපි n බෙදීම දෙකම තමයි ගන්නෙ. මෙතෙන්ට ගන්න n බෙදීම දෙකම තමයි මෙතෙන්ට අපි ගන්නෙ. එතකොට දැන් මෙතන 51 වුණත් 50 වුණත් මොකක් වුණත් n බෙදීම දෙක අරගෙන තමයි මෙන්න මෙයාව ගන්නෙ. එතකොට දැන් මෙතන 51යි. එතකොට 51 බෙදීම දෙක තමයි මෙන්න මෙතෙන්ට ආදේශ කරන්නේ. ඊට පස්සේ අන්න ඒක ආදේශ කරලා අපි මුලින්ම හොයාගන්නවා මධ්‍යස්ථ පන්තිය මොකක්ද කියලා. දැන් එතකොට මෙතෙන්ට ආදේශ කළාම අපිට එනවා 25.5ක් කියලා. එතකොට 25.5 කොහෙද තියෙන්නේ කියන එක අපි දැන් මෙතනින් හොයාගන්න ඕනේ. මට මෙතන තව ටිකක් ලියන්න වෙයි.
19.5 මෙතෙන්ට එනවා 29.5 මෙතෙන්ට එනවා. එතකොට 25.5ත් එන්නේ මෙයාටනේ. මෙන්න මෙයා ඇතුලේ තමයි 25.5 ඉන්නේ එතකොට. එතකොට එහෙනම් මෙයා තමයි මධ්‍යස්ථ පන්තිය වෙන්නේ. මීඩියම් ක්ලාස් එක වෙන්නේ මෙයා. එතකොට එහෙනම් මෙයාගේ අගයන් තමයි අපි මේවට ආදේශ කරන්න ඕනේ. එතකොට මෙතෙන්ට 25. ඊළඟට L කියලා කියන්නේ මං කිව්ව මධ්‍යස්ථ පන්තියේ 15යිම ලෝවර් ක්ලාස් එක. ඒ කියන්නේ මෙතෙන්දී ලෝවර් ක්ලාස් එක තමයි 19.5. එතකොට අපි ලියනවා 19.5 ධන n බෙදීම 2 කියලා කියන්නේ 25.5 ඍණ මෙයාගේ කියුමුලේටිව් එක නෙමෙයි එයාට කලින් ක්ලාස් එකේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක ගන්න. ඒ කියන්නේ 13 බෙදනවා මෙයාගේ ෆ්‍රීකවන්සි එකෙන්. ඒ කියන්නේ මෙතන 15. මෙයා වැඩි කරනවා මේ C. මෙයා C ව මම කලින් කිව්වේ නෑ මං හිතන්නේ. C කියලා කියන්නේ මෙන්න මේ මධ්‍යස්ථ පන්තියේ පළල. ඒ කියන්නේ මීඩියම් ක්ලාස් එකේ පළල. පළල කියලා කියන්නේ මොකද්ද කියලා මම කලින් කිව්වා. ලෝවර් ක්ලාස් අපර් ක්ලාස් එකෙන් ලෝවර් ක්ලාස් එක අඩු කළාම එනවා. ඒ කියන්නේ පළල මෙතෙන්දී 39 ඍණ 30 කියන එකෙන් එනවා. කියන්නේ මෙතෙන්ට සෝරි දැක්කනේ වැරදුනා. අන්න ඒ විදිහට තමයි වැරදින්නේ. මෙතන 39 ඍණ 30 ඍණ 39 නෙමෙයි. මෙතෙන්දී අපි හදාගත්ත එක තමයි ගන්නෙ. මෙන්න මෙයාව තමයි ගන්නෙ. through class limit එකෙන් තමයි අපි මෙතෙන්දී පළල ගන්නෙ. මොකද මේක ගත්තොත් සම්පූර්ණ වැරදිලා. එතකොට මෙතෙන්දී අපිට එනවා 29.5 ඍණ 19.5 කියන්නේ 10යි කියලා අගය එනවා. එතකොට මෙන්න මේක සුළු කරලා ඕගලන්ට පුළුවන් මෙන්න මේ group data set එකේ median value එක හොයාගන්න. මේවා අනිවාර්යෙන් එන හින්දා මේ වෙලාව අරගෙන කළේ සෑහෙන වෙලාවක් යනවා මේවා හරියට කියලා දෙන්න. ඊට පස්සේ දැන් අපි කතා කළා මධ්‍යස්ථය මධ්‍යන්න. ඊළඟට තියෙන්නේ මාතය. O level කාලේ මේ වචන සිංහලෙන් අහලා තියෙනවානේ. දැන් අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි වලින්. එතකොට අපි දැනගන්න ඕනේ ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ කියලා. ඒ වචන තුනම පටන් ගන්න M වලින් නේ. ඒ හින්දා පැටලෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ හින්දා හොඳට මතක තියාගන්න. තේරුම මොකද්ද කියන එක. ඊට පස්සේ මාතය කියලා කියන්නේ මෝඩ් එක. MODE මෝඩ් එක තමයි මාතය කියලා කියන්නේ. මෝඩ් එක කියලා කියන්නේ අපේ සංඛ්‍යා ව්‍යාප්තියේ අපේ data set එකේ වැඩිම වාර ගණනක් යෙදিলা තියෙන දත්තයට තමයි අපි කියන්නේ මාතය කියලා. එතකොට දැන් අර මං කලින් වගේ non group set එකක් අපි නිකන් ගත්තත් එහෙම 3 1 මෙහෙම නිකන් එකක් ගත්තොත් දැන් මේකේ වැඩියෙන් ඇදලා තියෙන 3. එතකොට මේකේ මෝඩ් එක වෙන්නේ මෝඩ් එක 3. එතකොට මේකෙදි මම ටග් ගාලා කියන්නම්. දැන් අර විදිහට group set එකක් දුන්නොත් එහෙම ඒකේ කොහොමද හොයන්නේ කියන එක මම ටග් ගාලා කියාගෙන යන්නම්. එතකොට ඒකෙදිත් මම අර කලින් වගේම මේ පන්ති පරතරයක් නෙමෙයි ගැප් එකක් තියෙන අවස්ථාවම අරගෙන මෙතෙන් ටග් ගාලා උදාහරණයක් කතා කරන්නම්. 10 19 20 29 30 39 40 49. ඔයගලන්ට මතක ඇති අපි කලින් through class limit මෙතන ගත්තා. එතකොට මෙතෙන්ට එනවා ඍණ 0.5 9.5 මෙතෙන්ට එනවා 9.5 19.5 මෙතෙන්ට ඒ විදිහට අපිට මේ පහළට පාට ලියාගෙන යන්න පුළුවන් ඒ ටික. ඊළඟට මේකටත් සූත්‍රයක් තියෙන අනිවාර්යෙන් මේ සූත්‍ර මතක තියාගන්න ඕනේ. එතකොට මෙතන මෝඩ් එක අපි ලියන්නේ L ධන මම මේව පැහැදිලි කරන්න මොනවද කියන්නේ කියලා. ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2 වාරයක් C. මෙන්න මේකෙන් තමයි අපි group data set එකක මාතය හොයන්නේ. එතකොට මේකේ මෙහෙමයි. මේකේ L කියලා අපි කියන්නේ මාත පන්තියේ 15 කියලා කියනවා. ඒ කියන්නේ lower limit එක. lower limit එකට තමයි මොකක් හරි අපිට එන ක්ලාස් එක මේක කියලා හිතන්නකෝ. මෙන්න මේකේ lower limit එක මෙන්න මෙයාගේ එක තමයි අපි ගන්නෙ. මෙයා නෙමෙයි. අපි හරියට හදාගත්ත එකේ lower limit එක තමයි මෙතෙන්ට දාන්නේ. ඊට පස්සේ delta 1 කියලා කියන්නේ
අපිට අදාළ මෝඩ් ක්ලාස් එකේ සංඛ්‍යාතයත් ඒකේ සංඛ්‍යාතයත් අපිට සංඛ්‍යාතත් ඒගොල්ලෝ දීලා තියෙනවා නම් ඒකේ සංඛ්‍යාතයත් එයාට කලින් තියෙන ක්ලාස් එකේ සංඛ්‍යාතයත් අතර වෙනස තමයි ඩෙල්ටා 1 කියලා කියන්නේ. එතකොට ඩෙල්ටා 2 කියලා කියන්නේ අපි සලකන මෝඩ් ක්ලාස් එකේ සංඛ්‍යාතයත් ඊට පස්සේ තියෙන ක්ලාස් එකේ සංඛ්‍යාතයත් අතර වෙනස තමයි ලැම්ඩා 2 කියලා ඩෙල්ටා 2 කියලා කියන්නේ. ඒ වගේම C කියලා කියන්නේ අපේ මෝඩ් ක්ලාස් එකේ width එක. එහෙමත් නැත්නම් පළල. එතකොට මේකෙදිත් අපි මෙතෙන්ට මේ ෆ්‍රීකවන්සි ටිකකුත් දාලා ගාන හැමම හදමු. එතකොට මතක හිටියේනේ. එතකොට මම මේක මෙහෙම ලියන්නම්. ෆ්‍රීකවන්සි සෙට් එක මෙහෙම මේක 5යි කිව්වොත් මේ ටික 80යි නම් මෙතන 10යි කියලා ගන්න. 60 55 මේ විදිහට දැම්මොත් අපි මෙතන මාත පන්තිය අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ ෆ්‍රීකවන්සි ලිස්ට් එකේ ෆ්‍රීකවන්සි එක වැඩියෙන්ම තියෙන එකකින්. අපිට මෙතන කියුමුලේටිව් ෆ්‍රීකවන්සි හොයන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී අපිට පුළුවන් මෙතන ෆ්‍රීකවන්සි එක වැඩිම එක ගන්න. එතකොට මෙතන ෆ්‍රීකවන්සි එක වැඩිම එක තමයි මෙන්න මෙයා 80ක් තියෙනවා. එතකොට මෙන්න මේ ක්ලාස් එක තමයි අපේ මෝඩ් ක්ලාස් එක වෙන්නේ. එතකොට මේ මෝඩ් ක්ලාස් එක L කියලා කියන්නේ මේ මෝඩ් ක්ලාස් එකේ ලෝවර් ලිමිට් එක. එතකොට මෙතන ලෝවර් ලිමිට් එක තමයි 9.5 9.5 9.5 ඊළඟට මෙතෙන්දි ඩෙල්ටා 1 කියලා කියන්නේ අපේ මෝඩ් ක්ලාස් එකත් ඊට කලින් ක්ලාස් එකත් ඒ දෙකේ ෆ්‍රීකවන්සි අතර වෙනස. ඒ කියන්නේ 80 කියලා කියන්නේ 75යි. ඒක බෙදනවා 75 ධන මේකෙදි කියන්නේ අපේ මෝඩ් ක්ලාස් එකත් ඊට පස්සේ තියෙන ක්ලාස් එකත් අතර වෙනස. කියන්නේ මෙතෙන්ට එතකොට එනවා 70ක්. ඊළඟට C කියලා කියන්නේ අපේ මෝඩ් ක්ලාස් එකේ ක්ලාසස් අතර පරතරය. එතකොට මෙතෙන්ට 9.5ත් 19.5ත් මෙතෙන්ට එන්නේ 9.5 අතර පරතරය 10යි. එතකොට මෙන්න මේක සුළු කරලා අපිට ගන්න පුළුවන් මෝඩ් එක කීයද කියන එක. එතකොට ඒ ටික හොයන්න එහෙමයි. ඊළඟට අපි කතා කරන්න මෙහෙම දෙයක්. දැන් මෙච්චර වෙලා අපි කතා කළේ අර සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියන කතාවනේ අපි මෙච්චර වෙලා කතා කළේ. මධ්‍යස්ථය ඒ කියන්නේ මැද අගය සෙන්ටර් එක. සෙන්ටර් එකට අදාළ සෙන්ටර් එක හඳුනා ගන්න අදාළ මිනුම්නේ අපි මෙච්චර වෙලා ගත්තේ. ඒකට අපිට උදව් වෙන මිනුම් අරගෙන ඒ කියන්නේ මෙතෙන්දී අපි බැලුවේ මෝඩ් එක මීන් එක මීඩියන් එක ගැන කතා කළා. දැන් මෙතනින් ඉස්සරහට අපි කතා කරන්න යන්නේ අනිත් එක. ඒ කියන්නේ පරාසය. පරාසය අපේ මොකක් හරි දෙන ඩේටා සෙට් එකක පරාසය ගැන මිනුම් ගන්න එක ගැන තමයි මෙතනින් ඉස්සරහට අපි කතා කරගෙන යන්නේ. එතකොට ඒකෙදි මෙච්චරයි තියෙන්නේ. ඒක මෙහෙම දෙයක්. මෙහෙමයි. මේකෙදි අපි කතා කරනවා සාම්පල් වේරියේෂන් එකයි සාම්පල් ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එකයි කියලා දෙකක් ගැන අපි මේකෙදි කතා කරනවා. එතකොට සාම්පල් වේරියේෂන් එක අපි S වර්ගය කියලා සංකේතවත් කරනවා සාම්පල් වේරියේෂන් එක. එතකොට ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක අපි කතා කරනවා මෙන්න මේ සාම්පල් ඩිවියේෂන් එකේ වේරියේෂන් එකේ වර්ගමූලය කියලා. එයාගේ වර්ගමූලය කියලා. ඒ කියන්නේ මෙයා S වේරියේෂන් එක තමයි S වර්ගය. සාම්පල් ඩිවියේෂන් එක තමයි S කියලා කියන්නේ. එතකොට මේකෙදි අපිට S වර්ගය හොයන්න පුළුවන් මෙහෙම සමීකරණකින්. S වර්ගය සමානයි සිග්මා මතක ඇති සිග්මාගෙන් අපි ගන්න එකතුවක් xi ඍණ x බා වලට මතක නම් මුලින්ම අපි කතා කළා මධ්‍යස්ථය කියලා එකක්. අන්න ඒක තමයි x බා කියලා කියන්නේ.
මීන් එක සාම්පල් මීන් එක ඊට පස්සේ යටට එනවා n කියලා කියන අපේ දත්ත සංඛ්‍යාව. එතකොට මෙන්න මේකෙන් අපිට හොයාගන්න පුළුවන් අපේ වේරියේෂන් එක. ඒ වගේම ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එකත් අපිට හෙව්ව හැකි මේ වේරියේෂන් එකේ වර්ගමූලය ගත්තට පස්සේ. එතකොට මේකෙදි අපි උදාහරණයකින් බැලුවොත් අපිට උදාහරණයක් දීලා තියෙනවා නම් 10 60 50 30 40 20 මේ වගේ ඩේටා සෙට් එකක් අපිට දුන්නොත් මුලින්ම අපි කරන්න ඕනේ මේක. අපිට දැන් මෙතන ආදේශ කරන්න තියෙනවානේ මීන් එක. මීන් එක හොයන්නේ කොහොමද? මේ වගේ සිම්පල් ඩේටා සෙට් එකක. ඒ කියන්නේ ගෲප් කරපු නැති මෙහෙම ඩේටා සෙට් එක මීන් එක හොයන්නේ කොහොමද? මෙන්න මේ සංඛ්‍යාවල එකතුව බෙදීම සංඛ්‍යා ගානනේ. එතකොට මෙතන අපිට මේ සංඛ්‍යා ටික 10 දන 60 දන 50 දන 30 දන 40 දන 20 කියන එකෙන් අපිට එනවා මෙතන එකතුව 210ක් කියලා එනවා. එතකොට 210 බෙදීම මෙතන සංඛ්‍යා 6ක් තියෙනවා. 6 සමානයි 35 කියලා එනවා අපිට x බාර් 1 මීඩියන් එක. එතකොට හරිය අපිට මෙතෙන්ට ආදේශ කරන්න ඕන එක අපි හොයාගත්තා. එතකොට xi කියලා කියන්නේ මෙන්න මේ එක එක සංඛ්‍යාවට තමයි xi කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දෙන්නගේ වෙනසේ වර්ගයක් ගන්න කියලා කියනවා අපිට මෙතෙන්දී. එතකොට මේක අපි පිළිවෙලට කරගෙන යමු. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට x භාග හොයා ගන්නවා. ඊළඟ පස්සේ දෙවැනියට අපි මෙන්න මේ දෙකේ වෙනස හොයනවා මේ එක එක්කෙනාගෙන් මෙයාව අඩු කරලා. එතකොට xi ඍණ x බානේ තියෙන්නේ. මුලින්ම අපි 10 ඍණ 35 කියලා ලියාගෙන මෙයාගේ අගය ගන්නවා. 10 ඍණ 35 කියන්නේ කීයද කියලා. ඔන්න 10 ඍණ 35 කිව්වම අපිට ඍණ 25ක් එනවා. ඊට පස්සේ බලනවා 60 ඍණ 35 කීයද කියලා. ඊට පස්සේ 50 ඍණ 35. බය වෙන්න එපා මේ ඍණාගයන් ආවට. මොකද ඍණාගයන් ආව වුණාට ඒවා කැන්සල් වෙනවා මෙතන අපි වර්ගය ගන්න හින්දා. එතකොට මෙතන 30 ඍණ 35 40 ඍණ 35 20 ඍණ 35 කියලා අපේ අගයන් ටික ගන්නවා අපි. ඊළඟට අපිට කියන්නේ මෙතන ඒ අගයන් වල සිග්මා එක ගන්න කියලා. ඒ අගයන් වලත් නෙමෙයි ඒ අගයන්ගේ වර්ගයේ සිග්මා එක ගන්න කියලා මෙතන කියන්නේ. එතකොට දැන් මේ අගයන් ටික ඔන්න අපි ගත්තා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදියට අපි කරනවා. දැන් මේ අගයන් ටිකනේ අපිට තියෙන්නේ. අපිට මෙතන අගයන්ගේ වර්ගයක් නෙවනේ. එතකොට මේ දැන් මෙතන 25 නම් ආවේ අපි ගන්නවා ඍණ 25 වර්ගය තමයි මෙතෙන්ට ගන්නෙ. ඊට පස්සේ 60 ඍණ 35 කියලා මෙතෙන්ට අපි ගත්තාම 25ක් එනවා. 25 වර්ගය ගන්නවා. අන්න ඒ විදිහට අපි ඒවයේ වර්ග ටිකක් මෙතන අරගන්නවා දිගට. ඊළඟට අන්න ඒ සංඛ්‍යා ඔක්කොගෙම එකතුව සිග්මා එක අපි ගන්නවා ඊළඟට. එතකොට ඔයගොල්ලෝ දැන් මෙතන ගාන හදලා බැලුවොත් එහෙම මේ සංඛ්‍යා ඔක්කොගෙම සිග්මා එක අපිට එනවා 1750. ඔයගොල්ලෝ නිකන් හරියද කියලා බලන්න නිකන් මේ ගාන හදාගෙන පස්සේ හදලා බැලුවොත් බලන්න ඔයගලන්ට මෙතන මේ වර්ගයන් ඔක්කොම ටික එකතු කරලා ඊට පස්සේ මෙහෙම 1750 කියලා එනවා. ඊට පස්සේ ඒ සම්පූර්ණ එක අපිට n ගෙන් බෙදන්න තියෙනවා. මෙතන අපිට n තියෙනවා 6ක්. මෙතන සංඛ්‍යා 6ක් තියෙනවානේ. එතකොට මෙතන 6න් බෙදුවම අපිට s වර්ගය අපි මෙතන ගත්තේ වේරියේෂන් එක අපි ගත්තේ. වේරියේෂන් එක අපිට එනවා 291.7ක් කියලා. ඊට පස්සේ අපිට ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක කිව්ව හැකි එයාගේ වර්ගමූලයෙන්. ඒ කියන්නේ මෙයාගේ වර්ගමූලය අපි ගන්නවා. එතකොට අපිට එනවා 17.1ක් කියලා ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක. ඔන්න ඔච්චරයි මෙතන තියෙන කතාව. මෙන්න මේ විදිහට සිම්පල් ඩේටා සෙට් එකක් දුන්නොත් ගෲප් කරපු නැති. ඊට පස්සේ අපිට තියෙන්නේ ගෲප් කරපු ඩේටා සෙට් එකක් ගැන. දැන් කලින් ඒවෙදිත් අපි හැම එකක්ම නන් ගෲප් ඩේටා සෙට් එකටයි ගෲප් ඩේටා සෙට් එකටයි කතා කළා. එතකොට අතන අපේ ගෲප් ඩේටා සෙට් එකත් කොටස් දෙකකට බෙදලා තිබුණා. සමහර වෙලාවවලදී අපිට ඒගොල්ලෝ ක්ලාස් ඒ කියන්නේ මොකක් හරි ක්ලාස් එකක් දීලා තිබුණා නැත්නම් කෙලින්ම එක සංඛ්‍යාවක් විදිහට දීලා තිබුණා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා ඒව හොයන්නේ කොහොමද කියලා. දැන් මෙතනින් ඉස්සරහට අපි බලමු ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එකයි වේරියේෂන් එකයි කොහොමද හොයන්නේ කියලා ගෲප් ඩේටා සෙට් එකක් දුන්නා. එතකොට මෙහෙමයි ඒකෙදිත් මෙච්චරයි තියෙන්නේ. ඒකෙදිත් ඔයගලන්ට තියෙන්නේ කෙලින්ම මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ සමීකරණ. එහෙනම් ඔයගලන්ට ඇහෙනවද මාව? ඔව් එන්ජොයි වෙනවා. හෙලෝ ඇහෙනවද? ඇහෙනවනේ. හරි හරි හරි. ඔව්. හරි.
මෙතන n i සමාන 1 sorry මෙතන k අපි ගන්න k කියලා මෙතෙන්දී i සමාන 1 fi frequency එක xi වර්ගය ඍණ සිග්මා අනිවාර්යෙන් මේක මතක තියෙන්න ඕනේ මේ පද වලින් කියන අදහසත් එක්කම මතක තියෙන්න ඕනේ මෙතන සිග්මා එක තියෙන්නේ ඒක සිග්මා එකේ උඩ k එකක් තියෙනවා k i සමානයි 1 fi xi වර්ගය මේ සම්පූර්ණ එක බෙදෙනවා n ගෙන් ඒ කියන්නේ ඩේටා සංඛ්‍යාව ඊට පස්සේ n ඍණ 1 මෙන්න මේකෙන් තමයි අපි group data set එකක standard deviation එකයි variation එකයි හොයන්නේ. එතකොට මේකෙදිත් අපිට මම මේක ඇත්තටම සුළු කරන්නේ නැහැ. මම මේක නිකන් සාමාන්‍ය ගාණක් විදිහට දීලා ඒක කොහොමද හදාගෙන යන්නේ කියන එක කියන්න. ඔයගොල්ලෝ සුළු කරලා බලන්න. එතකොට මේක අපිට මෙහෙම එකක් දුන්නොත් අපේ ක්ලාස් එක මෙහෙම දුන්නොත් ඒගොල්ලෝ 45 55 55 65 65 75 75 85 85 මේ විදිහට දුන්න කියලා හිතන්නකෝ. දැන් ඕගොල්ලෝ මතක තියාගන්න දැන් මෙතන මේ දෙන්න අතර පරතරයක් තියෙන විදිහට අර කලින් වගේ දුන්නා වුණා. දැන් ඕගොල්ලෝ දන්නවා ඒක කොහොමද පරතරය නැති කරලා හදාගන්නේ කියලා. මම මෙතනදී පරතරයක් නැති එකක් ගත්තේ. එතකොට ඊළඟට ඒගොල්ලෝ මෙහෙම දැන් මෙහෙම ක්ලාස් එකක් විදිහට දුන්නාම ඕගොල්ලෝ දන්නවා අපි මෙතෙන්ට ආදේශ ගන්න තියෙනවා xi එක. ඒ හින්දා අපි xiව මෙතන හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා xi එක අපි හොයාගන්න ඕනේ. එතකොට මෙතෙන්දි 55 45 එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට 100 කියලා එනවා. ඒක දෙකෙන් බෙදුවම 50 කියලා එනවා. මේ විදිහට ඔයගලන්ට මෙතෙන්ට අගයන් ටික ගන්න පුළුවන්. ඊළඟට ෆ්‍රීකවන්සි එක ඒගොල්ලෝ දෙනවා. ෆ්‍රීකවන්සි එක අපි දුන්නා කියලා හිතුවොත් මේ විදිහට 6 7 4 10 3 මේ 10 තියෙන 10 3 විදිහට දුන්නොත් එහෙම ඊළඟට මෙහෙමයි. මේක පිළිවෙලට කරගෙන යන්නයි තියෙන්නේ. දැන් අපි මුලින්ම බලනවා දැන් මෙහෙම ගානක් දුන්නාම ඔයගලන්ට කිසිම අයිඩියා එකක් නැත්තම් මොකද කරන්න තියෙන්නේ කියලා මුලින්ම ඔයගොල්ලෝ නිකන් මෙහෙම ක්ලාස් එකේ පරතරයක් මෙතන තියෙනවද කියලා බලන්න. පරතරයක් තියෙනවා නම් ඒක true class limit එක හරියට හදාගන්න. ඊළඟට xi එක හොයාගන්න. ඊළඟට ඔයගලන්ට තියෙන්නේ සමීකරණ ලියාගෙන සමීකරණයේ තියෙන පද ගැන බලන්න. දැන් මෙතෙන්දී අපිට කියනවා fi xi ගේ වර්ගයක් ආදේශ කරන්න තියෙනවා මෙතන fi xi එකක් තියෙනවා. එතකොට එහෙනම් අපි මෙතෙන්ට fi xi එකක් හොයාගන්න තියෙනවා. එහෙනම් අපි එහෙම කොලම් එකක් දාගන්න වෙනවා. එතකොට මෙතෙන්දි මේ දෙක වැඩි කරලා අපිට හොයාගන්න පුළුවන් 50 වැඩි කිරීම 60 මෙතෙන්ට 300ක් එනවා. මේ විදිහට මේ ටිකත් වැඩි කරලා ඔයගලන්ට අගයන් දාගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න මෙහෙම මෙතන සිග්මා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයාගේ කොලම් එකේ යට ඔයගොල්ලෝ එකතු කරගන්න ඕනේ. මේ අගයන් වල එකතුව. මෙතනදිත් සිග්මා එකක් තියෙනවා මෙතනදිත් සිග්මා එකක් තියෙනවා. එහෙනම් මෙතෙන්දී ඔයගොල්ලෝ මේ 15ට එකතු කරගන්න ඕනේ. එතකොට මෙතෙන්දී සිග්මා fi xi එක ඔයගොල්ලෝ අරගන්න. ඊළඟට අපිට කොලම් එකක් ඕනේ ඊළඟට fi xi වර්ගය. xi ගේ වර්ගයක් විතරයි මෙතන තියෙන්නේ මේ සම්පූර්ණ එකටම වර්ගයක් නෙමෙයි. ඒකෙත් සිග්මා එක එකතුව තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී තව කොලම් එකක් දාගන්නවා fi xi ගේ වර්ගය කියලා. එතකොට ඒකෙදිත් ඔයගලන්ට පුළුවන් මෙන්න මේක xi ගේ වර්ගයක් නෙහන්නේ. එහෙනම් අපිට තියෙන්නේ මෙන්න මෙතන තව පොඩි කොලම් එකක් දාගන්නවා. මෙන්න මෙයාගේ තියෙන xi වර්ග කරලා. xi වර්ග කරලා එකක් දාගන්නවා. එතකොට 50 නම් 50 වරක් 50 කීයද කියලා මෙතන දාගෙන ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මෙයයි වැඩි කරලා ඒ අගයන් ටික මෙන්න මෙහෙම දාගෙන යන්න. ඊට පස්සේ මෙයාගේ සිග්මා අගය යටින් ගන්නවා. ඊළඟට තියෙන්නේ හරිම සරල දෙයක්. ඒ ගන්න උත්තර ටික මෙන්න මේ ටිකට ආදේශ කරගෙන යන්නයි තියෙන්නේ මෙන්න මේ සමීකරණයට
ආදේශ කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි හොයන්නේ වේරියේෂන් එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක නම් හොයන්න කියලා තියෙන්නේ. මෙයාගේ වර්ගමූලය ගන්නවා. ඔන්න ඔච්චරයි ඔතන කරන්න තියෙන්නේ. මම ඒක සුළු කළේ නෑ වෙලා යන හින්දා. තව පොඩි දේවල් ටිකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඉවරයි. ඊළඟට තියෙන්නේ මෙහෙම දෙයක්. අපි කතා කරනවා ඊට පස්සේ චතුර්ථක එහෙමත් නැත්නම් quartiles. Q කියලා කියනවා Q1, Q2, Q3 කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති දැනටමත්. ඒක මෙහෙම දෙයක්. මෙහෙම අදහසක් ඒකේ තියෙන්නේ. අපේ මොකක් හරි data set එකක් දෙනවා නම් අන්න ඒ data set එක අපි ඒකෙදිත් අවරෝහණ හරි ආරෝහණ හරි පිළිවෙලට අපි මෙතෙන්දි ගොඩක්ම ගොඩක්ම අපි මෙතෙන්දි හදන්නේ ආරෝහණ පිළිවෙලට තමා. එතකොට අපිට මොකක් හරි data set එකක් දෙනවා නම් ඒ data set එක අපි අවරෝහණ පිළිවෙලට හදාගත්තට පස්සේ ඒ data set එක අපි කොටස් 4කට බෙදනවා. අන්න ඒ කොටස් 4කට බෙදෙන තැන් ටිකට තමයි අපි කියන්නේ quartiles කියලා. first quartile, second quartile, third quartiles කියලා අපි කියන්නේ අන්න ඒවට. කියන්නේ මෙහෙම දෙයක් නේ. දැන් මෙයා නම් data set එක මේව තියනවා නම් මෙන්න මේක කොටස් 4කට බෙදනවා නම් මුලින්ම දෙකට බෙදුවා ඊට පස්සේ මෙයාගේ මෙහෙමනේ ඊළඟ දෙක. එතකොට මෙන්න මේක කොටස් 4කට බෙදිලානේ ඔයගලන්ට පේනවනේ. මෙයාගේ භාගයක් මේ පැත්ත මෙයාගේ භාගයක් මේ පැත්තේ කොහොම තියෙන්නේ. එතකොට මෙන්න මෙතන මේ බෙදෙන පොයින්ට් එකට කියනවා Q1 එක first quartile. මෙයාට කියනවා Q2 එක second quartile. මෙයා third එක Q3 එක. එතකොට ඔයගලන්ට පේනවා මෙතන Q2 එක කියලා කියන්නේ අපේ data set එක කෙලින්ම දෙකට තමයි බෙදලා තියෙන්නේ. එහෙනම් දෙකට බෙදනවා කියලා කියන්නේ මේ තියෙන්නේ simple median එක. මධ්‍යස්ථය තමයි මේ Q2 කියලා කියන්නේ median එකට සමානයි. median එක. එතකොට මෙන්න මේ Q1 කියලා කියන්නේ අපේ පළවෙනි observation list එක දෙකට බෙදෙන point එක තමයි Q1 කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ දෙවෙනි කොටස දෙකට බෙදෙන එකට තමයි Q3 කියලා කියන්නේ. එතකොට මේකේ Q1, Q3, Q2, Q3 හොයන්න විදියක් තියෙනවා. අර අතන අපි කලින් ගත්ත මෙහෙම මම කෙලින්ම ඒක කියන්නම්කෝ. දැන් අපි මෙතන උදාහරණයක් අරගෙනම බලමුකෝ මේක. තියරි කියනකට වඩා මැත්ස් වල ගොඩක් උදාහරණ කළාම ඔළුවට යනවා. එතකොට උදාහරණයක් අපි ගත්තොත් මේ උදාහරණයක් ගමු. 150 100 4 400 2 70 60 ඔන්න ඔය විදිහට ගත්ත කියන්නේ. ඊට පස්සේ දැන් මම මොකද්ද කලින් කිව්වේ? ආරෝහණ විදියට හදා ගන්න ඕනේ. පොඩි එකකින් ඉඳලා ලොකු එකට හදා ගන්න. 2 4 60 70 100 150 400 මේ විදිහට එන්නේ. එතකොට මේකේ අපි දැන් මේක නම් සිම්පල් එකක් හින්දා අපිට මේක කෙලින්ම දැක්ක ගමන් ඒ කියන්නේ data පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒ හින්දා අපිට දැක්ක ගමන් පේනවා මෙන්න මේ 70 තමයි මේකේ Q2 එක කියලා කියන්නේ. කෙලින්ම දෙකට බෙදෙන්නේ 70න්. ඊට පස්සේ මෙන්න මේ කොටස මේ පළවෙනි කොටස දෙකට බෙදෙන්නේ 4න්. ඒ කියන්නේ මෙයා තමයි Q1 එක. මෙන්න මේ දෙවෙනි මේ කොටස බෙදෙන්නේ 150න් කියලා අපිට මෙතන Q3 කියලා පේනවා. දැන් අපිට ඒ වුණාට මීට වඩා data ගොඩක් දුන්නාම ගන්න එකනේ ප්‍රශ්නේ. එතකොට අන්න ඒ වෙලාවට අපිට ගන්න මෙන්න මේ විදිහේ සමීකරණ තුනක් තියෙනවා. අපිට Q1 එක ගන්න පුළුවන්. 1 බෙදීම 4 වාරයක් n ධන 1 වෙනි දත්තය. 1 වෙනි data එක තමයි Q1 කියලා කියන්නේ. එතකොට Q2 එක කියලා කියන්නේ 2 බෙදීම 4 වාරයක් n ධන 1 වෙනි දත්තය data එක. Q3 කියලා කියන්නේ 3 බෙදීම 4 වාරයක් n ධන 1 වෙනි දත්තය කියන එක තමයි මෙතන අදහස.
එතකොට හරි. දැන් අපි මෙතන දන්නවනේ. දැන් මේක අපිට ඇස් මට්ටමින් බැලුවම පේන එක. ඒකටම ආදේශ කරලා අපි බලමු. එතකොට දැන් මෙතෙන්දී ඕගලන්ට පේනවා n කියලා කියන්නේ මෙතෙන්දී මෙතන data කීයක් තියෙනවද කියලා. මෙතන data අපිට 1 2 3යි 2 3යි 4යි 5යි 6යි 7යි 7ක් තියෙනවා. එතකොට n ධන 1 කියලා කියන්නේ 8යි 8 බෙදීම 4 කියලා කියන්නේ 2යි. ඒ කියන්නේ දෙවෙනි එක. දෙවෙනි දත්තය. හරිනේ. 4. එතකොට Q1 හරි. ඊට පස්සේ මෙතෙන්දී එතකොට අපිට එනවා 8 වැඩි කිරීම 2 බෙදීම 4 නෙන්නේ. එතකොට 2යි දෙවරක් 2 4යි 4 වෙනි දත්තය. 1 2 3 4 එතකොට 4 හරි 70 හරි. ඒකත් හරි. ඊළඟට 3 වෙනි එක n ධන 1 වෙනි එක 3 බෙදීම 4න් වැඩි කළාම n කියලා කියන්නේ 7 7 ධන 1 කියන්නේ 8යි ඒක වැඩි කරනවා 3න් බෙදෙනවා 4න් එතකොට 2යි දෙවරක් 3 6යි හරිනේ 1 2 3 4 5 6 6 වෙනි එක මෙතෙන්ට එන්න එතකොට හරි එතකොට අපි ගත්ත විදිය හරි එතකොට මේකෙදි ඇත්තටම මෙච්චරයි ඔයගලන්ට මෙතන data set එක ඔත්තේ සංඛ්‍යාවක් වුණත් ඉරට්ටේ සංඛ්‍යාවක් වුණත් මේ විදිහටම තමයි ගන්න Q1 Q2 Q3 එතකොට මේ ටික මතක තියාගත්තාම හරි හැම එකේම ගන්න සූත්‍රය මතක තියාගෙන ඒ කියන්නේ ඔයගලන්ට ගාන ගැන කිසිම අයිඩියා එකක් නැත්නම් ගන්න සූත්‍රය මතක තියාගෙන අපිට කොහොමත් හොයන්න ඕනේනේ දැන් අර මොකක් හරි පරතරයක් දීලා ක්ලාස් එකක් එක දුන්නාම අපිට අනිවාර්යෙන් ඒ ක්ලාස් එකේ මධ්‍ය අගය හොයාගන්න ඕනේ xi එක. එතකොට ඒක ලියලා පටන් අරගෙන ඊට පස්සේ මම කියන්නේ මේ ගාන ගැන කිසි අයිඩියා එකක් නැත්තම් ඊට පස්සේ අපිට ඉක්වේෂන් එක ලියාගෙන ඒකේ ආදේශ කරන්නේ මොන ආදේශ කරන්න තියෙන්නේ මොන පදද කියන එක හොයලා අපිට පුළුවන් graph එකේ මේ columns වෙන වෙනම ඒ පදවලට හදාගෙන සුළු කරලා අතෙන්ට ආදේශ කරලා ඒ ප්‍රකාශය ගන්න. හරි එහෙනම් මගේ පාර්ට් එක මෙතනින් ඉවරයි. එහෙනම් ඒජේ ඔයා කරගෙන යන්න මෙතන. ඉස්සරහට. හැමෝටම good luck. හොඳට කරන්න එක්සෑම්. හරි thank you හිතනවා කට්ටියට අවුලක් නැතුව ඇති කියලා. ඒත් එක්ක මේ NJ ගේ කතාවට පොඩි කෑල්ලක් මම එකතු කරන්නම්. දැන් NJ ඔයාලට ඔයා කෙහෙල් ගැටි වල මාස්ටර් එක ගැන කතා කරා නේද? ඒ කතාව ඔයා කියද්දී ස්කන්ධය ගැන කතා කරා. සංස්කෘතික ලාංකිකයෙක් වෙතින් මේ විදියට මට ඔය වචන ආපු ගමන් තේරුණා මේ ඒ කියන්නේ තේරුණා නෙවෙයි මතක වෙන දේවල් තියෙනවනේ අපිට සමහර වචන වල දානකොට. ඒතකොට ස්කන්ධය කියන වචනේ ආපු ගමන් මගේ ඔලුවට ආවේ ඔයාලා දන්නවා ඇති මේ පදනවා. ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා. හරි මේ පොඩි ආතල් අතරද? එතකොට අපි යමු අපේ පාට් එකට යන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට විනාඩියක් දෙන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. right පොඩි කන්ක්ලූෂන් එකක් වගේ මෙතන කට්ටියට මයි ස්ක්‍රීන් එකේ පේනවද? පේනවා. right එතකොට සාමාන්‍යයෙන් මේ දැන් මෙච්චර වෙලා කියපු දේවල් වලින් සමහර විට අපි ගෙස් කරා ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් මේ සැරේ අහන්න නැති වෙයි කියලා. හේතුව අපි මේ මයික වැරදින්න පුළුවන් ඔයාලගේ එක්සෑම චුට්ටක් ඇනලයිස් කරපු විදිහට ගිය සැරේ ආපු විදිහත් එක්කම මේ සැරේ මෙන්න මේ පාට් එකේ මෙච්චරලා එන්ජොයි කරපු පාට් එකේ සම්පූර්ණ ප්‍රශ්නයක් අහන්න නැති වෙයි. චූටි කෑලි තමයි අහයි වගේ පොඩි අදහසක් තිබ්බේ. ඒ හින්දා තමයි ඒ පාට් ටික තනි තනියෙන් කරේ. එතකොට එම අදහසක් හින්දා කෝකටත් කියලා පොඩි දැන් ඔය දේවල් එකතු කරලා පොඩි එක්සාම්පල් එකක් මම පෙන්නන්නම්. වැරදිලාවත් ඔයාලට මේකෙන් ලොකු ගාණක් ආවොත්
අපි ගෙස් කරලා තියෙන්නේ මේ සැරේ ඔයාලට probability ඒ කියලා කියන්න බෑ කාටවත් කොහොමද කියලා. එතකොට මේකේ සම්පූර්ණ ගාණක් තිබ්බොත් සාමාන්‍යයෙන් අහන්නේ මුලින්ම එක්කෝ මේකෙන් මම අග්ගේ ඉඳන් මුලින් ඉඳන් අග නෙවෙයි මුලින් ඉඳන් එන්නේ. එතකොට මේ වගේ data set එකක් දීලා තමයි සාමාන්‍යයෙන් අහන්නේ. එතකොට මේ data set එකේ අනිවාර්යයෙන්ම ඔයාලා මේකක් දුන්නොත් ඔයාලට කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා මේ ස්ටෙප් එකට කරන් යන්න සම්පූර්ණ ක්වෙස්චන් එකක් අහුවොත්. එතකොට ඒකේ මැක්සිමම් වැලියු එක මොනවද? ඒ කියන්නේ තියෙන ලොකුම වැලියු එක, ඒ වගේම තියෙන පොඩිම වැලියු එක හොයාගන්න. හරිද? මෙන්න මේකයි පළවෙනිම කරන්න ඕනේ තියෙන්නේ. එතකොට ඒ දෙක කරගත්තා. ඊට පස්සේ sample size මේ දේවල් ඔයාලා දැනගන්න ඕනේ. මෙන්න මෙතන data කීයක් තියෙනවද කියලා අදහස ඔයාලට තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට චූටි ගානක් වුණත් අවුලක් නැහැ. ඒ ගාන දෙන වෙලාවෙම මේ දේවල් චූට්ටක් නෝට් කරගත්තොත් ඔයාලට ටක් ගාලා ගාන හදන් යන්න පුළුවන්. එතකොට මෙන්ජ මෙච්චරලා කියපු දේවල් වලින් ඔයාලට එක්සෑම් එක කියන්න වෙලාව. හරිද? අන්න ඒකයි ප්‍රධාන දේ. එතකොට ඒක ගැන තමයි පොඩි අදහසක් දෙන්න හදන්නේ. එතකොට ඒක ඉතුරු කරගන්න පොඩි ටිප්ස් වගේක්. එතකොට මුලින්ම මෙන්න මේ දේවල් ටික ඔයා මාක් කරගත්තොත් ඔයාලට ඊට පස්සේ වැඩ කරන් යන්න ලේසි. එතකොට sample size එක කොච්චරද? එතකොට n එක දඩවඩ ගාලා දාලා සූත්‍රය දාලා අර සූත්‍රෙට ඔක්කොම එන්ජ කියලා දුන්නා ඔයාලට. mean එක කිව්ව ගමන් කොතනට දාන්න ඕනේ කියලා දන්නවා. මොනවාද value එක කියලා දන්නවා. ආය ගණන් කරන්න අරමයෝ කරන්න නැති වෙන්න ගාන දැක්කසන එක ඔය ටික ලියා ගන්න පොලේ හරි මොන හරි එක ලියාගෙන maximum value එක මේකයි minimum value එක මේකයි sample size එක ඊළඟට දැන් ඔයාලට ටේබල් එකක් frequency table එකක් එමන් නැත්නම් අර group කරලා මෙන්න මේ group එක ඇතුලේ ඒ example එක පෙන්නවා වැරදිලාවත් group කරන්නේ නැතුව data එකක් නිකන් දීලා ඒක group කරලා වැඩේ කරගෙන යන්න කිව්වොත් සාමාන්‍යයෙන් group ඕන තරමකට කඩන්න පුළුවන්. ඒ වුණාට ඔයාලගේ සිලබස් එකේ තියෙන විදිහට එයාලා කියන්නේ මෙන්න මේ විදිහට කඩන්න කියලා මෙතන සම්පූර්ණ data 100යි. දෙකේ බලවල් බලන්න කියන දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. හරිද? එතකොට 100ට සමාන හෝ 100ට වඩා ලොකු value එකක් එනකම් බලය ගන්න කියනවා දෙකේ. හරිද? දෙකේ පළවෙනි බලය කියන්නේ දෙක. දෙවෙනි බලය කියන්නේ 4. 4 100ට වඩා චූටිනේ. එතකොට තුන්වෙනි බලය බලනවා. හතරවෙනි බලය බලනවා. පස්වෙනි බලෙත් බලනවා. 6 වෙනි බලෙත් බලනවා. 6 වෙනි බලය බලුවම 64ක් කියලා ඉතුරු වෙනවා. ඒක චූටි. ඒතකොට 7 වෙනි බලය බලුවම 128. 128 කියන්නේ 100ට වඩා ලොකුයි. එතකොට මෙන්න මේ 7 කියන වැලියු එක අපි ගන්නවා number of classes විදියට. එතකොට classes 4කට කඩා ගන්න මේ data ටික. මේ දත්ත ටික classes 4කට කඩා ගන්නවා. ඊට පස්සේ ඒකේ range එක හොයාගන්න maximum value එක අපි හොයාගත්තනේ ඒකේ ඉඳන් minimum value එක අරන්. එතකොට මෙන්න මේකයි range එක. අන්න ඒ range එක 7ෙන් කඩනවා. හරිද? 7ෙන් කරලා අපි හොයාගන්නවා length of the class කියලා එකක්. මේ දේවල් ඔයාලා දන්නවා ඇති චූටක් මම ටච් කරගෙන යන්නේ. එතකොට මුලින්ම ලියනවා ඒකේ අඩුම class range එක. ඒ කියන්නේ අඩුම value එක. ඒකත් එක්ක මේ හොයාගත්ත 270 වැඩි එකතු කරනවා. එන්න මේකත් එක්කම 200 ඊට පස්සේ ඊළඟ එකේ මේක මෙන්න මේ හරිය තියෙන එක sorry. මේ හරිය තියෙන එක දාලා ඒක මෙතනට දාලා ඊට පස්සේ ඒකත් එක්කම මෙන්න මේ ආපු මේ 270 එකතු කරන ඔන්න විදිහට ඕක හදා ගන්නවා. ඊළඟට මේක 288යි එහෙමනේ තියෙන්නේ. එතකොට දෙවෙනි වැලියු එකෙන් එකක් අඩු කර ගන්නවා. 88 තිබ්බනම් 87, 51 තිබ්බනම් 50. අන්න ඔය විදිහට ඕක කරා ගන්නවා. ඊට පස්සේ එන්ජේ මේ පාර්ට් එක වලට කිව්වනේ එකතු කරලා අර 0.5 මේ ඕක ඔයම ටේබල් එකක් හදා ගන්න දරවට ගාලා ඊට පස්සේ ටැලි හදන සීන් එක. හරිද? එතකොට 25ක් නෙවෙයි මෙතන දෙකක් එන්න ඕනේ. මේමයි මේකේ තියෙන values ටික හරි නෑ. අදහස විතරයි දෙන්න හදන්නේ මම. එතකොට මෙතන දෙකේ ඉඳන් 287 වෙනකන් කීයක් තියෙනවද ටැලි ටේබල් එකේ කටිය අදහසක් ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙක කියලා එක value එකක් තිබ්බනම් අපි ටැලි ටේබල් එකේ මේ මේකක් දා ගන්නවා 2 3 4 5 වෙනි එක මේම කපනවා. ඔන්න ඔය විදිහට දාලා ඔක ගණන් කරලා මේ විදිහට frequency හදා ගන්න තියෙනවා. එතකොට total එක මෙන්න මෙතන එන total එකයි මෙතන තියෙන මෙන්න මේ sample size එකේ total එකයි සමාන වෙන්න ඕනේ. ඒක සරල දෙයක්. හරිද? ඔන්න ඔය විදිහට ගියාට පස්සේ කෙලින්ම මේ table එක ඒ කියන්නේ මේමයි. මේ table එක ගහන්න යන්න එපා චූටි ප්‍රශ්නයක් නම්. හරිද? චූටි ප්‍රශ්නයක් නම් අහලා තියෙන. ඒ කියන්නේ චූටි data set එකක් දීලා mean එක හෙව්වොත් mean එක මොනවද කියලා හෙව්වොත් ඔයාලට කරන විදිහ කියලා දුන්නා ඔයාලට එන්ජි. හරිද? ඔය විදිහට කරන්න. චූටි ප්‍රශ්නයකට මෙන්න මේ සම්පූර්ණ ටේබල් ගහන්න යන්න එපා. මේක සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නම් ඒ ලොකු ප්‍රශ්නෙට විනාඩි 20ක් 25ක් දෙයි. අන්න ඒ විනාඩි 25ක් ඇතුළත ඉක්මනට කරන්න මේක හරි. චූටි ප්‍රශ්නයකට මේව ගාගෙන ඉන්න එපා. ඒකට උත්තරේ ලියන්න වෙලාවම දිනවා. හරිද? එතකොට එන්ජි කියපු විදිහට ඒ ටික කරන්න යන්න. සම්පූර්ණ ප්‍රශ්නයක් නම් කෙලින්ම කොහොමත් මේ ටේබල් එක ගහ ගන්න. එතකොට වැඩේ කරගන්න ලේසි. එතකොට මේ දේවල් ගැන ඔයාලට කියලා දෙන්නේ. ෆයි කියන්නේ මොනවාද? මම මෙතන පොඩි වෙනසක් තියෙනවා. mi කියලා දාලා තියෙන්නේ nj xi කියලා කතා කරලා. හරිද? මම මේ මගේ නෙවෙයි අතර මේක
මගේ යාළුවෙක්ගෙන් මම මේක චුට්ටක් කට්ටියට පෙන්වන්න ඉල්ලගත්ත මේ එකක් එයාගේ. එතකොට මේක එක්සයිට් මම MI කියලා දාලා තියෙන ඔක්කොම එක්සයිට් ටික. එතකොට ඒ දේවල් ගැන අදහස් ඔයාලට කියලා දීලා තියෙන්නේ. හරිද? ඔන්න ඔය ටේබල් එක ගහගන්න කමියුලේටිව් කියලා කියන්නේ මේ කැපිටල් F නේද එන්නේ. එතකොට ඒ ඩේටා ටික ඒ විදිහට එන්නේ. right. එතකොට ඕක ටික දාගන්න ඊට පස්සේ තියෙන මීන් එක හොයන්න කිව්වොත් ඔයාලට ඒක ඉක්වේෂන් එක කියලා දීලා තියෙන්නේ මීඩියන් එකේ ඒ පල්ලෙහා තියෙන දේවල් තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට කරගන්න මේක ඊසියෙන් කරගන්න පොඩි විදිහක්. හරිද? ඒත් එක්කම ඔයාලට තව පොඩි දෙයක් පෙන්වන්න ඕනේ කියලා හිතුවා. උදාහරණයක් විදිහට මීඩියන් එකට ලොකු පත සූත්‍රයක් එනවනේ. හරිද? එතකොට ඒ සූත්‍රේ සුළු කරලා ගන්න ඕනේ. සෑහෙන අමාරුයි ඒක අතරම. හරිද? ඒ සූත්‍රය සුළු කරගන්න චුට්ටක් අමාරුයි කට්ටිය. එතකොට අපේ ගෲප් එකේ ලැප් එකක් තියෙන කට්ටිය මේකේ ලින්ක් එක දාලා තියෙනවා සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් මේක. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය ඔයාගාව සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් නැත්නම් ඔයාට ඔයාගේ PC එකේ දාගෙන වැඩ කරන්න පුළුවන් සයන්ටිෆික් කැල්කියුලේටර් එකේ කරන වැඩ ටික ඔක්කොම. ඒතකොට මේ කැල්කියුලේටර් එක අපේ ගෲප් එකේ තියෙනවා. ඒක ඉන්ස්ටෝල් කරගන්න. ලැප් එකක් නැත්නම් ෆෝන් එකේ නම් කරන්නේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්න රෙකමන්ඩ් කරලා. මේකේ තියෙන හැම ෆන්ක්ෂන් කිසිම කරන්න පුළුවන් කැල්කියුලේටර් එකක් අපි රෙකමන්ඩ් කරලා ගෲප් එකේ ඒකෙත් ලින්ක් එක තියෙනවා අපි ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට මේමයි ඒක ඔයාලට අහන්න පුළුවන් සාමාන්‍ය කැල්කියුලේටර් එකකින් කරන්න බැයිද කියලා කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට ඔයා දන්නවා මේ ටික සුළු කරන්න කොච්චර වෙලාවක් යයිද කියලා හරිද එතකොට ඒ වැඩේ කරන්න මේකේ ලේසි මෙන්න මේ හරියේ ඔයාට මොනවද කරන්න තියෙන්නේ 287 පොඩි ඩෙමෝ එකක් පෙන්නන්න මම හරිද දාන්න ඊළඟට මෙතන ෆ්‍රැක්ෂන් එකක් නේ තියෙන්නේ ෆ්‍රැක්ෂන් එක කියන්නේ මේ බෙදන්නනේ තියෙන්නේ එතකොට මෙන්න මේ හරියේ මාක් එකක් තියෙනවා ඔයාලට පේනවා කියලා හිතනවා ඔන්න ඔය මාක් එක රයිට් zoom කරලා පෙන්නන්නම් මෙන්න මේ තියෙන මේ මාක් එක හරිද ඔන්න ඔය මාක් එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හරිය මේක එනවා හරිද ඔන්න ඕකේ උඩ තියෙන ටික ගහන්න 263යි මෙන්න මේ හරිය බටන් එකක් තියෙනවා පල්ලෙහාට එන්න පල්ලෙහා තියෙන කැල්ල 26 කියලා තියෙනවා හරිද එතකොට මෙතන තියෙන්නේ දැන් දකුණු පැත්තට යන්න තියෙන දකුණු පැත්තට ගියා මේ හරිය අපි දැම්මේ නැති වුණාට මෙතන වැඩි කරන්න තියෙන්නේ මෙන්න මේ කැල්ලයි වැඩි කරන්න තියෙන්නේ හරිද එතකොට ඒකට දානවා වැඩි කිරීම ලකුණු හරිද දාලා මෙතන බ්‍රැකට් එකක් තියෙනවනේ මේ තියෙන්නේ බ්‍රැකට් එක බ්‍රැකට් එක ඕපන් කරගත්තා බ්‍රැකට් එක ඇතුලේ මොනවද තියෙන්නේ ෆ්‍රැක්ෂන් එකක් එතකොට අර කලින් පෙන්නපු ඒ ඔබව CI පල්ලෙහා 2යි මේ පැත්තට ආවා ඍණ එකක් තියෙනවා 40යි බ්‍රැකට් එක ඉවර වෙනවා හරිද ඒකේ තියෙන සූත්‍ර ටික සයන්ටිෆික් කැල් එකේ තියෙන වාසිය ඒක තමයි දැන් ඔයා නෝමල් කැල් එකේ මේක කරනවා නම් 100න් දෙක බෙදලා 50 කියලා මුලින් ලියා ගන්න ඕනේ මේක බෙදලා ලියා ගන්න ඕනේ ඊට පස්සේ මේ 263 බෙදීම 26 කියන්නේ දශම ස්ථානයක් එන්න පුළුවන් ඒතකොට ඒ දශම ස්ථානේ ලියා ගන්නදී වැරදින්න පුළුවන් ඒතකොට ඒව ලියලා ආයෙ කරන්න යද්දි දැන් මෙතන කරලා තියෙන්නේ එහෙම තමයි කරලා තියෙන්නේ කැලෙන් කැලලට කරලා තියෙන්නේ මේ 50ක් වෙනවා 263 බෙදීම 26 කියන්නේ මෙන්න මේ වගේ උත්තරයක් එනවා එතකොට ඒම කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ වැරදි නෑ ඒත් කාලය ලේසි කරන්න මං කියන්නේ හරිද මේ ටික තනි තනියෙන් කරන්න නැතුව සම්පූර්ණ සූත්‍රය මතන දැම්මා ඉක්වල් එක ගැහුවා මෙන්න මේ හරියේ ෆ්‍රැක්ෂන් එකක් විදිහට එන්නේ කියන්නේ සම්පූර්ණ අන්තිම උත්තරේ නැතුව බෙදලා ලියන්න විදිහට එන්නේ එහෙම එනකොට එහෙම උත්තරයක් ආවනම් සම්පූර්ණ දශම ස්ථානෙත් එක්ක සම්පූර්ණ උත්තරය ආවේ නැත්නම් මෙන්න මේ හරිය තියෙනවා shift කියලා බටන් එක මම zoom කරලා පෙන්නන්නම් මේ තියෙන්නේ shift බටන් එක හරිද මෙන්න මේ shift බටන් එක ඔබලා මෙන්න මේ පල්ලෙහා තියෙනවා equal බටන් එක. හරිද? මෙන්න මේ බටන් එක ආයෙ ඔබලා බලන්න අන්තිම උත්තරේ එනවා. හරිද? මෙන්න මේ හරිය තියෙන ඒ උත්තරේම තියෙනවා 288.65. හරිද? මෙන්න මේ තියෙන 388.65. ඒකට 388.65ක් තියෙනවා 3.8 ඒක ඉග්නෝර් කරන්න. දශම ස්ථාන දෙකකට වගේ ඔයාලට ලියුවොත් ඇති. හරිද? මෙන්න මේ කියන්න හේතුව මේක එක්සෑම් එකනේ හරිද සාමාන්‍යයෙන් ගණන් හදනවා වගේ නෙවෙයි කාලය කියන්නේ සෑහෙන්න වටිනවා හරිද එතකොට පුළුවන් තරම් දැන් සාමාන්‍ය ඔයාලට මෝඩ් 1 තියෙන්නේ මම හිතන විදිහට එතකොට මේවා ඔයාලට හෙල්ප්ෆුල් වෙයි හරිද එතකොට සයන්ටිෆික් කැල් එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නැති කට්ටිය මේ දැන් මාරා ගිහින් කැල්ලක් ගන්න බෑනේ හිතුව දෙක එක්සෑම් එතකොට රුපියල් 3000 4000ක් යනවා එතකොට මේක සම්පූර්ණ යස් කරන්න පුළුවන් වර්ෂන් එකක් කිසිම ප්‍රශ්නයක් නැති ස්ටුඩන්ට් වර්ෂන් එක ස්ටුඩන්ට්ස්ලාට ෆ්‍රී වර්ෂන් එකක් මේක හරිද සයන්ටිෆික් කැල්කියුලේටර් එක එතකොට ගෲප් එකේ මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන ෆයිල් එක ගෲප් එකේ තියෙනවා
ලැප් එකේ දාගන්න කම්පියුටර් එකේ දාගන්න PC එකක් නැති කට්ටියට ෆෝන් එකට දාගන්න ෆෝන් එකට මේකේ තියෙන හැම ෆන්ක්ෂනැලිටිස්ම තියෙන ඇප් එකක් රෙකමන්ඩ් කරලා ඒකත් ගෲප් එකේ ලින්ක් එකේ තියෙන Play Store එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. හරිද? ඔන්න ඔය දේවල් තමයි මේකට මට එකතු කරන්න ඕනේ රයිට්. අපි දැන් යමු probability කියන පාර්ට් එකට. රයිට්. නාඩියක් දෙන්න. මේ බෝඩ් එක ලෝඩ් වෙනවා චුට්ටක් ඉන්න ස්ටොප් කරන්න. හරි මම හිතනවා කට්ටියට මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා. පේනවා. හරි. එතකොට අපි පාර්ට් එකට යමු. අපි probability පාර්ට් එකට යමු. මට තප්පරයක් දෙන්න. ඕම තප්පරයක් දෙන්න. මම මේ රෙකෝඩ් එක නවත්තලා probability තව රෙකෝඩ් එකක් ස්ටාර්ට් කරනවා විනාඩියක් දෙන්න.